මොඩ මයි බන්දරු පැදිල හැනනේ පුතේ. අවසාන මුදල් පාලන ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි සමාන වෙන්නේ නැතිනේ. ඒක මම ආයෙ නැවත හදන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. පොඩි දෙයක් තිබ්බේති. හරි. මුදල් පාලන ගිණුමේ හරට ඇතුළත් කරපු ගනුදෙනු බැංකු ප්‍රකාශනයේ බැරට ඇතුළත් කරා. මුදල් පාලන ගිණුමේ හරට ඇතුළත් කරපු අයිතම බැංකු ප්‍රකාශනයේ බැරට ඇතුළත් කරා. මොකද මුදල් පාලන ගිණුමයි බැංකු ප්‍රකාශනය අතර තියෙන්නේ හරස් සම්බන්ධතාවයක් නේ. ඒතර මුදල් පාලන ගිණුමේ හරට ගියේව බැංකු ප්‍රකාශනයේ බැරට ඇතුළත් කරා. මුදල් පාලන ගිණුමේ බැරට ඇතුළත් වෙච්ච අයිතම බැංකු ප්‍රකාශනයේ හරට ඇතුළත් කරා. මොකද ව්‍යාපාරයේ සිට මුදල් පාලන ගිණුම පිළියෙල කරන්නේ වත්කමක් ලෙස සලකලා. බැංකු ප්‍රකාශනයේ පිළියෙල කරන්නේ වගකීමක් ලෙස සලකලා. හරි. මුදල් පාලන ගිණුමේ හරටයි බැංකු ප්‍රකාශනයේ බැරටයි මුදල් පාලන ගිණුමේ බැරට දාපුවා බැංකු ප්‍රකාශනයේ හරටයි දාගෙන යන්නේ නැති. ඒකේ අන්තිම ශේෂය එන්නේ කොහොමද? හදන්න කියලා මම කිව්වා. හැදුවේ නැත්නම් ඉතින් නිකන් ඉන්න. හරි. ඒක මහා ලොකු දෙයක් නොවන නිසා වාඩි ඉතින් පොඩි ළමෙක් නෙමෙයිනේ දැන්. ඒක හදාගන්න බැරි කමක් නැහැ නේද? හරට දාලා බැරට දාන්න තියෙන. කීයද එන්නේ ශේෂය? මුදල් පාලන ගිණුමේ සහ බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂ හදපු අය දෙකේම සමාන වෙන්න ඕනේ. හරි. දෙකේම සමාන වෙන්න ඕනේ. මම ආන්සර් එකක් දාන්නම් ඔහොම ඉන්න. ත්‍ර 5,83,000 නේ. 5,79,000 මේ පුතේ 83,000 එන්න. හරි. මම ඒකේ ආන්සර් එකක් දාන්නම් ගෲප් එකට. හරි. 5,83,000 එන්න ඕන. හරි. මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂයත් නේ. මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂයත් 5,83,000 වාට ඇවිල්ලා ඇති. හරි. මොකුත් නෑ ඉතින් හරට දාලා මේකේ බැරට දාන්න. මේකේ බැරට දාපුවා මේකේ හරට දාන්න. බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය ඒකත් 5,83,000. හරි. ඒතර මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය 5,83,000යි. බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂෙත් 5,83,000යි. හදපු ළමයි නම් දන්නවා මේක සමාන වුණා. හරි. ඒතර මුදල් පාලන ගිණුමේ ව්‍යාපාරය විසින් පිළියෙල කරපු මුදල් පාලන ගිණුමේ ගනුදෙනු එලෙසින්ම බැංකු ප්‍රකාශනයේ වාර්තා වුණ නිසා හරි මූලිකාංග දෙකක් වුණාට ශේෂයන් අවසානයේ සමාන වෙනවා. මුදල් පාලන ගිණුමේ 5,83,000යි බැංකු ප්‍රකාශනයේ 5,83,000. හැබැයි දැන් ඔහොම මුදල් පාලන ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂය 5,83,000ක් ලෙස ඔහොම සමාන වුණාට ඔය ගානේ ප්‍රායෝගිකව නම් පුතේ ඔය ශේෂ ඔහොම සමාන වෙන්නේ නැහැ. හරි. ප්‍රායෝගිකව ඔය ශේෂ ඔහොම සමාන වෙන්නේ නැහැ. සමාන වුණ නැති වුණාම තමයි අපි බැංකු සෙසුම් ප්‍රකාශන වලට යන්නේ. හරි. ඒතර මෙහෙම සමාන වෙන්නේ නැහැ. මේකේ සමාන වුණේ මේකේ තියෙන ගනුදෙනු එලෙසින්ම මේකෙත් ඒ පරිද්දෙන්ම වාර්තා වෙච්ච නිසානේ. හරි. හැබැයි සාමාන්‍යයෙන් ওই ශේෂ ওই විදියට මොනවා වීමක් සිද්ධ වෙන්නේ නැද්ද? සමාන වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මුදල් පාලන ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් එකිනෙකට සමාන වීමක් ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඒ සමාන නොවෙන්න හරි මුදල් පාලන ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි සමාන නොවෙන්න හේතු තුනක් තියෙනවා. හරි. සමාන නොවෙන්න හේතු තුනක් තියෙනවා. එක වැරදි. අනික මගේ හැරේ. දෙවෙනි එක. තුන්වෙනි එක තමයි කාල වෙනස් වීම. කාල වෙනස් වීම නැත්නම් මේවට අපි කියනවා කාල පරතරය. හරි. ඒතර මුදල් පාලන ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් අසමාන වෙන්න පුළුවන්. ඒ අසමාන වෙන්න මෙන්න මේ හේතු තුන බලපාන්නේ. වැරදි, මගහැරීම්, කාල වෙනස් වීම. හරි. ඒතර ඊළඟ ප්‍රශ්නේ දාලා තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ එන්න හැමෝම. ස්ලයිඩ් එකේ දෙවෙනි ප්‍රශ්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ
හැමෝම දෙවෙනි ප්‍රශ්නේ එන්න පුතේ. හරි. දැන් බලන්න දෙවෙනි ප්‍රශ්නේ. හරි. මේ දෙවෙනි ප්‍රශ්නෙන් ඔස්සේ මම මේ ටික කියලා දෙනවා. හරි. බලන්න දෙවෙනි ප්‍රශ්නේ. එක්තරා ව්‍යාපාරයක 2020 ජනවාරි මාසයට අදාළ මුදල් පාලන ගිණුම හා බැංකුව විසින් එවන ලද බැංකු ප්‍රකාශනය පහත දැක්වේ. හරි. ඒතර මුදල් පාලන ගිණුම අර අපි වගේ එකක් ඒගොල්ලොත් හදලා තියෙනවා. එහා පැත්තේ බැංකු ප්‍රකාශනය තියෙනවා. හරි. මුදල් පාලන ගිණුමයි බැංකු ප්‍රකාශනය. දැන් අපි හදපු මුදල් පාලන ගිණුම අපි දැන් පළවෙනියට මේ ඊයේ කතා කරපු මුදල් පාලන ගිණුමේ 5,83,000යි බැංකු ප්‍රකාශනයේ 5,83,000යි. ශේෂ මොනවායිද? සමානයි. ශේෂ සමානයි. හරි. හැබැයි මේ හදලා තියෙන මුදල් පාලන ගිණුමේ බලන්න මුදල් පාලන ගිණුමේ අන්තිමට ඇවිල්ලා තියෙන්නේ ශේෂය 616,500යි 6,16,500යි බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය 6,02,000. අන්න ශේෂ සමාන නැහැ. ඒකේ මුදල් පාලන ගිණුමේ 616,500යි මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය. බැංකු ප්‍රකාශනයේ ශේෂය 602යි. බැංකු ප්‍රකාශනයේ ශේෂය 602යි. ඒතර ශේෂයන් පැහැදිලිව මොනවා වෙලා නැද්ද? සමාන වෙලා නැහැ. හරි. ඒ අසමානතාවයට හේතු. හරි. බලන්න ශේෂ ටික දීලා තියෙනවා. පළවෙනියට මේ අතිරේක තොරතුරු දෙකකුත් දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ මුදල් පාලන ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය එකිනෙකට අසමාන වීමට බලපෑ හේතු ලැයිස්තුගත කරා. හරි. අපි එන ලැයිස්තුගත කරමු. ඔයා මේ විදිහටම වගුවක් ඇඳ ගන්න දෙවෙනි ප්‍රශ්නයට අදාළව වැරදි මගහැරීම් කාල වෙනස් වී. හරි. ඔය විදිහටම වගුවක් ඇඳ ගන්න. වැරදි මගහැරීම් කාල වෙනස් වී. වැරදි මගහැරීම් කාල වෙනස් වී. ඊයේ පන්ති රෙකෝඩින් එක නෑ පුතා. ඊයේ ක්ලාස් එකේ රෙකෝඩින් එක නෑ. දැන් රෙකෝඩින් එක අවශ්‍ය නැහැ. ඉතින් මහ ලොකු දෙයක් කරේ නෑ. ඊයේ කරන්න උනේ නෑ පන්ති. විනාඩි 15ක් වගේ 20ක් වගේ නේ කරේ. අනිත් ඉතින් මුදල් පාලන ගිණුමේ හර පැත්ත බැංකු ප්‍රකාශනයේ බැර පැත්තයි සම්බන්ධ කරන්න තිබි. ඒක මහ ලොකු දෙයක් නේ බැලුවාම තේරෙනවා. ඊයේ ක්ලාස් එකේ රෙකෝඩින් එක නෑ. වැරදි මගහැරීම් කාල වෙනස් වී. ඊයේ කරේ නෑ ඉතින් ලොකු දෙයක්. හරි. දැන් බලමු අපි කොහොමද මේ වැරදි මගහැරීම් කාල වෙනස් වීම නිසා ශේෂ අසමාන වෙන්නේ කියලා. හරි. මොනවාද මේ වැරදි? වැරදි පුතේ ව්‍යාපාරය අතින් සිද්ධ වෙන්නත් පුළුවන් වැරදි. විශේෂයෙන්ම වැඩිපුරම ඉතින් ව්‍යාපාරය අතින් තමයි සාමාන්‍ය වැරදි සිද්ධ වුණොත් සිද්ධ වෙන්නේ. මොකද බැංකුවල ගිණුම් කරන කටයුතු සඳහා භාවිතා කරන සිස්ටම් එක පොඩ්ඩක් ඇඩ්වාන්ස් නේ. ඒතර වැරද්දක් වුණා ටක් ගාලා සිස්ටම් එකෙන්ම අයිඩෙන්ටිෆයි කරලා දෙනවා. එහෙමයි කියලා බැංකුව අතිනුත් වැරදි සිද්ධ නොවීම තියෙන්නේ නෑ. බැංකුව අතිනුත් වැරදි සිද්ධ වෙනවා. හරි. ඒතර අපි කරන වැරද්ද ව්‍යාපාරය කරන වැරද්දම බැංකුව කරන්නේ නෑ. බැංකුව කරන වැරද්දම ව්‍යාපාරය කරන්නේත් නෑ. හරි. ඒතර ශේෂ මොනවා වෙනවද? අසමාන වෙනවා. දැන් උදාහරණයක් විදියට ඔයා මුදල් පාලන ගිණුමේ හර කරන්න ඕන වටිනාකම අපි තුමු 12000යි. වැරදිලා ඔයාගේ අතින් හර වෙන්නේ 1200යි. බිඳුවක් අඩුයි. හැබැයි ඔය වැරද්දම බැංකුව කරන්නේ නේ. ඔය වැරද්දම බැංකු ප්‍රකාශනයේ සිද්ධ වෙන්නේ නේ. ඒතර අපි දාන්නේ 1200. බැංකුව දාන්නේ 12000. ශේෂ මොනවා වෙනවද? අසමානයි. හරි. දැන් ඔයා ඔතන කරපු හදපු ගානේ ඔයා මුදල් පාලන ගිණුම හදද්දි වෙච්ච වැරද්දක් බැංකු ප්‍රකාශනයේ අතින් ඒ විදිහටම සිද්ධ නොවුනොත් ශේෂ මොනවා වෙනවද? අසමාන වෙනවනේ. හරි. ඒ අනුව ව්‍යාපාරය අතින් වැරද්දක් සිද්ධ වුණොත් ශේෂ අසමාන වෙනවා. ව්‍යාපාරය අතින් විතරක් නෙමෙයි වැරදි සිද්ධ වෙන්නේ. බැංකුව අතිනුත් කලාතුරකින් වැරද්දක් සිද්ධ වෙන්න පුළුවන්. බැංකුව අතින් ගොඩක්ම සිද්ධ වෙන වැරද්දක් තමයි මේ ඔය එකතු දෝෂයක් හර කරන එකක් බැර කරන එකක් ඒව නෙමෙයි ගොඩාක් වෙලාවට බැංකුව අතින් සිද්ධ වෙන්නේ
වෙන අයගේ ගනුදෙනු සමහර කෙලට අපේ ගිණුමේ වාර්තා වෙන්න පුළුවන්. හරි. උදාහරණයක් විදිහට බැංකුව අතින් සිද්ධ වෙන දෝෂයක් තමයි අපි හිතමු වෙන ගිණුම් හිමියෙක් එයාගේ account එකට රුපියල් 20000ක් දානවා. ඒක වැරදිලා අපේ account එකට වැටෙන්න පුළුවන්. මොකද ගිණුම් අංක වලින් යන්නේ. නමින් නෙමෙයිනේ යන්නේ. ඒතර අංකයක් එහෙට මෙහෙට සමහරක් වුණාම අපේ account එකට වැටෙන්න ඕන සල්ලි ටිකක් සමහරක් වෙලාවට වෙන කෙනෙක්ගේ account එකට වැටෙන්න පුළුවන්. නැත්නම් වෙන කෙනෙක්ගේ එකක් අපේ account එකට වැටෙන්න පුළුවන්. බැංකුව අතින් වැරදිලා. හරි. මොකද කොච්චර සිස්ටම් කරලා තිබ්බත් ඔකට data enter කරන්නේ තාමත් මිනිස්සුනේ. හරි. බැංකුවල වැඩ කරන්නේ මිනිස්සුනේ. ඒතර මානුෂීය දෝෂ කොහොමද සිද්ධ වෙන්න පුළුවන්. හරි. කොහොම හරි බැංකුව කරපු වැරද්දම අපි කරන්නේ නැහැ. අන්න ශේෂ මොනවා වෙනවද? අසමාන වෙනවා. හරි. ඒතර ව්‍යාපාරය අතින් හරි. ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුම පිළියෙල කරද්දී හරි. බැංකුව බැංකු ප්‍රකාශනයේ පිළියෙල කරද්දී හරි වැරද්දක් සිද්ධ වුණොත් ශේෂ මොනවා වෙනවද? අසමාන වෙනවා. හරි. එකම දේ කරොත් ශේෂ සමාන වෙනවනේ. හරි. එකම දේ හරියට කරොත් ශේෂ සමාන වෙනවා. හැබැයි වැරද්දක් කරොත් මොකද අපි කරන වැරද්දම බැංකුව කරන්නේ නැහැ. මොකද මේ එකම ව්‍යාපාරය ඇතුලේ ගිණුම් තැබීමක් නෙමෙයි. අපි ව්‍යාපාරයේ ඉඳගෙන ගිණුම් හදනවා. බැංකුව වෙන කොහෙවත් ඉඳලා බැංකුවේ ගිණුම් තියෙන. ඒතර අපි කරන වැරද්දම බැංකුව කරන්නේ නැහැ. බැංකුව කරන වැරද්ද අපි අතින් සිද්ධ වෙන්නේ නැහැ. හරි. ඒතර ශේෂ මොනවා වෙනවද? අසමාන වෙනවා. ශේෂ අසමාන වෙනවා. එක්කෙනෙක් වැරද්දක් කරපු ගමන් ශේෂ අසමාන. හරි. ලියන වැරදි පැත්තේ. වැරදි කියන තීරුවේ ලියා ගන්න. බැංකුව අතින් හෝ ව්‍යාපාරය අතින් බැංකුව අතින් හෝ ව්‍යාපාරය අතින් ගිණුම් තැබීමේදී සිදුවන දෝෂ බැංකුව අතින් හෝ ව්‍යාපාරය අතින් ගිණුම් තැබීමේදී සිදුවන දෝෂ බැංකුව අතින් හෝ ව්‍යාපාරය අතින් ගිණුම් තැබීමේදී සිදුවන දෝෂ සිදුවන දෝෂ මේ යටතේ හඳුනා ගැනීම. මේ යටතේ හඳුනා ගැනීම. මේ යටතේ හඳුනා ගැනීම. හරි. ඒතර වැරදි නම් දෙපාර්ශ්වයන්ම සිද්ධ වෙන්න පුළුවන්. හරි. වැරදි. හරි. ඊගාව මගහැරි. මගහැරීම් නම් පුතේ තනිකරම සිද්ධ වෙන්නේ මේ ව්‍යාපාරය අතින් විතරයි. මගහැරි. වැරද්දක් නෙමෙයි. ගනුදෙනුවක් මගහැරෙන්න පුළුවන්. ඒකදී වැරද්දක් වගේ තමයි. නමුත් මගහැරෙන්නේ. ඒ කියන්නේ මොනවාද? දැන් සමහරක් ගනුදෙනු තියෙනවා. ඒවා මුදල් පාලන ගිණුමේ හිවත් ව්‍යාපාරයේ පැත්තේ වාර්තා කරන්න නම් බැංකු ප්‍රකාශනයේ එනකම්ම සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. හරි. ඒ කියන්නේ සමහරක් ගනුදෙනු තියෙනවා අපි දැනගන්න ලැබෙන්නෙම බැංකු ප්‍රකාශනයේ ව්‍යාපාරයට එවුවට පස්සේ. බැංකු ප්‍රකාශනය හදන්නේ එයාගේ පර්පස් එකට වගේම ඒකේ පිටපතක් අපිටත් එවනවා. මෙන්න මේ ගනුදෙනු ටික මේ මාසයේ කරපු ගනුදෙනු ටික කියලා අපිට බලා ගන්න බැංකු ප්‍රකාශනය එවනවා. ඒතර සමහරක් ගනුදෙනු තියෙනවා ව්‍යාපාරයේ විසින් මුදල් පාලන ගිණුමේ වාර්තා කරන්න බැරි වෙනවා. එක්කෝ ඒ තොරතුරු හරියටම දන්නේ නැහැ. හරි. එහෙම නැත්නම් දන්නවා වුණත් ඒක තහවුරු කරගන්න මූලාශ්‍රයක් නැහැ. අපි දන්නවා ගනුදෙනුවක් සිදු වුණා බවට තහවුරු කරන්න ගිණුම්ගත කරන්න නම් ඊට අදාළ මූලාශ්‍ර ලේඛනයක් තියෙන්න එපා. ඒතර ගනුදෙනුව සිදු වුණා කියලා හිතලා හරියන්නේ නැහැ. ගනුදෙනුව සිදු වුණා කියලා දැකලා හරියන්නේ ඒක වාර්තා කරන මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා. හරි. ඒතර සමහරක් ගනුදෙනු තියෙනවා. ඒවා බැංකු ප්‍රකාශනයේ තියෙනවා වාර්තා වෙලා. හැබැයි බැංකු ප්‍රකාශනයේ නිකන් සමහරක් වෙලාවට ව්‍යාපාරයක දැනගන්න හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් බැංකු ප්‍රකාශනයේ කියන මූලාශ්‍ර ලේඛනේ ලැබෙනකම් ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමේ වාර්තා කරන්න වෙන්නේ නැහැ. ඒතර බැංකු ප්‍රකාශනයේ තියෙන සමහරක් ගනුදෙනු ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමෙන් මිස් වෙන්න පුළුවන්. මගහැරෙන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් විදියට බැංකු ගාස්තු. අපි දන්නවා ජංගම ගිණුමක් පවත්වාගෙන යද්දී අපිට පොලියක් හම්බෙන්නේ නැහැ. බැංකුව මේ සපයන සේවාව වෙනුවෙන් අපෙන් ගාස්තු අය කරනවා. ඒතර බැංකුව ගාස්තු අය කරනවා කියලා අපි දන්නවා. හැබැයි මේ මාසේ කීයක් අය කරලා තියෙයිද? චෙක් පොත් ගාස්තු ලෙස කීයක් අය කරලා තියෙයිද? අන්න ඒ වගේ ඒවා හරියටම දැනගන්න හම්බෙන්නේ මේක ආවට පස්සේ තමයි බැංකු ප්‍රකාශනය ආවට පස්සේ.
ඒතර ඒවා බැංකු ප්‍රකාශනයේ තියෙනවා මුදල් පාලන ගිණුමෙන් මිස් වෙන්න පුළුවන්. මගේ හරිය. දැන් උදාහරණයක් ඉදිරියේ දන්නවා ඔයගොල්ලන් ගෙදර විදුලි බිල, ලයිට් බිල තියෙනවනේ. ලයිට් බිල එනවා කියලා අපි දන්නවා. හැම මාසෙම විදුලිය පරිභෝජනය කරාම මනු කියවන්න ඇවිල්ලා බිල දීලා යනවා කියලාත් අපි දන්නවා. හැබැයි ගාන කලින් කියන්න බෑ. නේ. එයා ඇවිල්ලා බිල් එක ලියලා දෙනකන් අපි දන්නවා බිලක් එනවා කියලා. දල වශයෙන් නිකන් ගානක් හිතන්න පුළුවන්. හැබැයි හරිම ගාන දැනගන්න නම් හරිම වටිනාකම දැනගන්න නම් බිල අතට එනකන් ඉන්න එපා. ඒ වගේ තමයි සමහරක් ගනුදෙනු බැංකු ප්‍රකාශනයේ වාර්තා වෙලා තියෙනවා. ඒවා අපෙන් එක්ක අපිට හරියට sannivedanaya වෙලානේ නැත්නම් දන්නවා වුණත් අපිට වාර්තා කරන්න බෑ ඊට අදාළ මූලාශ්‍ර ලේඛනයක් නැති නිසා. ඒ නිසා ඒ ගනුදෙනු බැංකු ප්‍රකාශනයේ තියෙද්දි ඒවා මුදල් පාලන ගිණුමෙන් මිස් වෙන්න පුළුවන්. හරි. උදාහරණ විදිහට බැංකු ගාස්තු, චෙක් පොත් ගාස්තු, සමහර වෙලාවට අගරු චෙක් තියෙන්න පුළුවන්. හරි. ස්ථාවර නියෝග ගෙවීම්. මොනවාද ස්ථාවර නියෝග ගෙවීම් කියන්නේ? හැම මාසෙම එකම ගාණක් ගෙවන්න වෙන ඒවා අපිට පුළුවන් බැංකුවට ඕඩර් එකක් දීලා ගෙවන්න. ඒවට අපි කියනවා ස්ථාවර නියෝග ගෙවීම් කියලා. හරි. ඒකට සමහරක් කියන්නේ අපිට මේ ජංගම ගිණුම පවත්වාගෙන අපේ ලේසියෙන්නේ. ඒතකොට සමහරක් හැම මාසෙම එකම ගාණක් ගෙවන්න වෙන ගෙවීම් තියෙනවා. අක්ෂර වාරික, ගොඩනැගිලි කුලි, හරි. වරිපණ, ණය වාරික. ඒතකොට හැම මාසෙම එකම ගාණක් ගෙවන්න මේවා ව්‍යාපාරයේ විසින් ගෙවන්නේ නැතුව ව්‍යාපාරයේ බැංකුවට ඕඩර් එකක් දෙනවා. හැම මාසෙම මේ දිනේ මගේ account එකේ මේ සල්ලි අඩු කරලා අර කියන ණය වාරිකයට හරි අර කියන ගෙවල් කුලී හිමියට හරි ඒ සල්ලි යවන්න කියලා අපි බැංකුවට ඕඩර් එකක් දෙනවා. ඒවට අපි කියන ස්ථාවර නියෝග ගෙවීම. හරි. ඒතර ස්ථාවර නියෝග ගෙවීම බැංකුවට දුන්නා බැංකුව ඒක සල්ලි කප අදාළ පුද්ගලයාට යවනවා. ඒතකොට ඒවා බැංකු ප්‍රකාශනයේ වාර්තා වෙනවා. හරි. සමහරක් වෙලාවට ඒවා අපේ මුදල් පාලන ගිණුමෙන් මිස් වෙනවා. දැන් ඒක මිස් වෙන්නේ දන්නේ නැති නිසා නෙමෙයි අපිමනේ ඔය ඕඩර් එක දුන්නේ. ඒක ගොඩක් වෙලාවට මිස් වෙන්නේ අපිට මේක තහවුරු කරගන්න මූලාශ්‍ර ලේඛනයක් ලෙස බැංකු ප්‍රකාශනයේ එන්නම ඕනේ. සල්ලි කැපුණාද කියලා බලා ගන්න බැංකු ප්‍රකාශනයේ එන්නම ඕනේ. හරි. ඒ නිසා ඒක දන්නවා වුණා සමහර වෙලාවට අපි ඒව මුදල් පාලන ගිණුමේ වාර්තා කරන්නේ නැහැ මේක එනකන් ඉන්න වෙනවා. ස්ථාවර නියෝග ගෙවීම. එහෙනම් සමහර කියලා ණය ගැතියෝ එහෙම නැත්නම් අපිට ලැබෙන්න තියෙන මුදලක් කෙලින්ම අපේ account එකට දාලා තියෙන. හරි. ඒවට අපි කියනවා ඍජු ප්‍රේෂණ, ඍජු ණය ගැති ප්‍රේෂණ. හරි. නැත්නම් ස්ථාවර නියෝග ලැබීම් කිය. අපිට ලැබෙන්න තියෙන මොකක් හරි අපේ ව්‍යාපාරයට ඇවිල්ලා කවුරු හරි දෙන්නේ නැතුව ණය ගැතියෙක් අපිට දෙන්න තියෙන මුදල ව්‍යාපාරයට ඇවිල්ලා දෙන්නේ නැතුව එයා කෙලින්ම අපේ account එකට ඒ සල්ලි දානවා. හරි. account එකට ඒ සල්ලි දානවා. ඒතර ඍජු ණය ගැති ප්‍රේෂණ බැංකු ප්‍රකාශනයේ වාර්තා වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා account එකට දාලා තියෙන නිසා. හැබැයි සමහරක් වෙලාවට ඒ සල්ලි හරියටම වැටුණාද කියලා තහවුරු කරගන්න බැරි කොට. එහෙම නැත්නම් අපි හරියට මේ සල්ලි වැටුණාද නැද්ද කියලා දන්නේ නැති නිසා අපි ඒව මුදල් පාලන ගිණුමේ ලියන්නේ නැතුව ඉන්නවා. අන්න ඔය වගේ බැංකු ප්‍රකාශනයේ තියෙන සමහරක් ගනුදෙනු ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුමෙන් මිස් වෙන්න පුළුවන්. හරි. ඒතරත් ඉතින් ශේෂ අසමානයි. මේකේ තියෙනවා. මේකේ තියෙනවා ඒ ගනුදෙනු මේකේ නැහැ. හරි. දවා ඊයේ හදපු ගාන එකක් හරි එක තැනකින් මිස් කරා කියන්නෝ. හරි. හදාගෙන යද්දි වාගේ අතින් මිස් වුණා කියන්නෝ. ඒතර ශේෂ මොනවා වෙනවද? අසමාන වෙනවා. ඉතින් මේකේ තියෙන ඒවා මේකේ ඒ විදිහටම ගියොත් තමයි ශේෂ සමාන වෙන්නේ. ඉතින් මේකේ තියෙන ගනුදෙනුව අපේ මුදල් පාලන ගිණුමේ වාර්තා නොවුන ගමන් ශේෂ මොනවා වෙනවද? අසමාන වෙනවා. හරි. එහෙනම් දෙවෙනි එක තමයි මගහැරීම්. මගහැරීම් දෙපාර්ශ්වයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. මගහැරීම් සිද්ධ වෙන්නේ අපෙන් විතරයි. ව්‍යාපාරයෙන් විතරයි. මුදල් පාලන ගිණුමෙන් විතරයි මගහැරීම් සිද්ධ වෙන්නේ. බැංකුව අපේ ගිණුමෙන් කරපු සමහරක් ගනුදෙනු අපිට හරියට sannivedanaya නොවිච්ච නිසා එහෙම නැත්නම් අපිට හරියට sannivedanaya නොවුන නිසා හරි එහෙම නැත්නම් තහවුරු කරගන්න මූලාශ්‍රයක් තිබෙන්නේ නැති නිසා හරි ඒවා අපේ මුදල් පාලන ගිණුමෙන් මිස් වෙන්න පුළුවන්. ඉතින් එක්කෙනෙක් දාලා අනිත් එක්කෙනා එක නොදා හිටියහම මොකද වෙන්නේ? ශේෂ අසමාන වෙනවා. අන්න ඒවට තමයි අපි කියන්නේ මගහැරීම් කියලා. හරි. ලියන්න එහෙනම්. මගහැරීම් යටතේ ලියන්න. බැංකුව විසින් ජංගම ගිණුම හරහා බැංකුව විසින් ජංගම ගිණුම හරහා සිදු කරන ලද ඇතැම් ගනුදෙනු බැංකුව විසින් ජංගම ගිණුම හරහා සිදු කරන ලද ඇතැම් ගනුදෙනු සිදු කරන ලද ඇතැම් ගනුදෙනු
ව්‍යාපාරයට sannivedanaya නොවීම නිසා හෝ ව්‍යාපාරයට sannivedanaya නොවීම නිසා හෝ ව්‍යාපාරයට sannivedanaya නොවීම නිසා හෝ අපි දැනගෙන නැහැ නැත්නම් දැනගෙන ලියා ගන්න විදියක් නැහැ තහවුරු කරගන්න බැරි නිසා sannivedanaya නොවීම නිසා හෝ තහවුරු කර ගැනීමට නොහැකි වීම නිසා sannivedanaya නොවීම නිසා හෝ තහවුරු කර ගැනීමට නොහැකි වීම නිසා තහවුරු කර ගැනීමට නොහැකි වීම නිසා තහවුරු කර ගැනීමට නොහැකි වීම නිසා මුදල් පාලන ගිණුමෙන් මුදල් පාලන ගිණුමෙන් මුදල් පාලන ගිණුමෙන් මුදල් පාලන ගිණුමෙන් එම ගනුදෙනු මගහැරී යා හැක මුදල් පාලන ගිණුමෙන් එම ගනුදෙනු මගහැරී යා හැක මිස් වෙන්න පුළුවන් මුදල් පාලන ගිණුමෙන් එම ගනුදෙනු මගහැරී යා හැක ඒක highlight කරගන්න මුදල් පාලන ගිණුමෙන් හරි ඒ කියන්නේ මුදල් පාලන ගිණුමෙන් විතරයි මගහැරීම් සිද්ධ වෙන්නේ හරි මගහැරී යා හැක හරි ඔන්න මගහැරී යන දැන් හේතු දෙකයි හරි ව්‍යාපාරය විසින් පිළියෙල කරන මුදල් පාලන ගිණුමත් බැංකුව විසින් පිළියෙල කරන එහෙම නැත්නම් පිළියෙල කරලා ව්‍යාපාරයට එවන බැංකු ප්‍රකාශනයේ ශේෂ අසමාන වෙන්න හේතු දෙකයි. හරි. දැන් හේතු දෙකක් කතා කරමු. වැරදි මගහැරි. වැරදි ව්‍යාපාරය අතින් සිද්ධ වෙන්නත් පුළුවන් බැංකුව අතින් සිද්ධ වෙන්නත් පුළුවන්. මගහැරි තනිකරම ව්‍යාපාරය අතින් විතරයි සිද්ධ වෙන්නේ. කාල වෙනස්යි. වචනෙම තියෙන. කාල වෙනස්යි. කාල වෙනස් වීම කියලා කියන්නේ දරුවෝ සමහරක් ගනුදෙනු තියෙනවා. හරි. බැංකුව විසින් ඒක එක කාලයක වාර්තා කරනවා. හරි. නැත්නම් එක මාසයක වාර්තා කරනවා. ව්‍යාපාරයක තවත් කාලයක වාර්තා කරනවා. හරි. අන්න ඒවට තමයි අපි කියන්නේ කාල වෙනස් වීම. ඒ තුලිනු ශේෂ වෙනස් වෙන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ විසින් මුදල් පාලන ගිණුමේ අපි තුමු ජනවාරි මාසේ 25 වෙනිදා වාර්තා කරපු ගනුදෙනුව හරි බැංකු ප්‍රකාශනයේ වාර්තා කරලා තියෙන්නේ දෙවනි මාසේ 5 වෙනිදා වෙන්න පුළුවන්. අන්න කාල දෙකක්. මම කියන්න ඒව මොනවාද කියලා. හරි. අන්න කාල දෙකක්. ඒ කියන්නේ අපි දැන් ඔයා කලින් ඊයේ හදපු ගානේ අපි ගනුදෙනු වාර්තා කරපු දිනේමනේ බැංකුවෙත් වාර්තා වුණේ. හරි. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ මම හේතුවක් කියන්නම්. හරි. ඒතර ව්‍යාපාරයේ විසින් මුදල් පාලන ගිණුමේ 1 ජනවාරි මාසේ 25 වෙනිදා වාර්තා කරපු ගනුදෙනුව බැංකු ප්‍රකාශනයේ තරමක් ප්‍රමාද වෙලා. හරි. ඊළඟ මාසේ වාර්තා වෙන්න පුළුවන්. ඒතර මොකද වෙන්නේ? ජනවාරි මාසේ ශේෂ වෙනස් වෙනවා. මොකද අපි මේ ගනුදෙනුව දාගෙන තියෙන්නේ ජනවාරි මාසේ. බැංකුවේ ගනුදෙනුව දාගෙන තියෙන්නේ පෙබරවාරි මාසේ. අන්න කාලයේ ඩිෆරන්ට් එකක්. කාලයේ වෙනසක් තියෙනවා. ඒ කාලයේ වෙනසක් හටගත්තාම ශේෂත් මොනවා වෙනවද? වෙනස් වෙනවා. ශේෂත් වෙනස් වෙනවා. මොකද අපි වාර්තා කරපු කාලයේම නෙමේ බැංකුවෙත් ඒ ගනුදෙනුව වාර්තා කරලා තියෙන්නේ. අපි වාර්තා කරපු කාලයේම නෙමේ බැංකු ප්‍රකාශනයේ වාර්තා කරලා තියෙන්නේ. දැන් ජනවාරි මාසේ ගනුදෙනුව ජනවාරි මාසෙම දිනේ හෙට මෙහෙට වෙලා වාර්තා වුණාට අවුලක් නැහැ. ජනවාරි මාසේ අන්තිමට බලපාන්නේ නැහැ. හැබැයි ජනවාරි මාසේ ගනුදෙනුව පෙබරවාරි වලට එහෙම ගියොත් අන්න ගැටලුවක් වෙනවා. හරි. දැන් ජනවාරි මාසේ 25 වෙනිදා වාර්තා කරපු ගනුදෙනුව ජනවාරි මාසේම බැංකුව 29 වෙනිදා වගේ වාර්තා කරාට අවුලක් වෙන්නේ නැහැ. හරි. මාසය තුලම දෙගොල්ලොම වාර්තා කරගෙන තියෙනවනේ. හැබැයි අපි ජනවාරි මාසේ වාර්තා කරපු ගනුදෙනුවක් බැංකුව ඊළඟ මාසේ වාර්තා කරොත් එහෙම අන්න ගැටලුවක් වෙනවා. ජනවාරි මාසේ අන්තිම ශේෂය වෙනස් වෙනවා. හරි. පෙබරවාරි මාසේදී ඒක හරි ගැස්සෙනවා. හරි. අන්න ඒවට තමයි අපි කියන්නේ කාල වෙනස් වීම.
ව්‍යාපාරයේ විසින් එක කාලයක වාර්තා කරපු ගනුදෙනුව බැංකුව තවත් කාලයක නැත්නම් ව්‍යාපාරයේ විසින් මේ මාසේ වාර්තා කරපු ගනුදෙනුව බැංකුව ඊළඟ මාසේ නැත්නම් වෙනත් මාසයක වාර්තා කරාම ශේෂ මොනවා වෙනවද? වෙනස් වෙනවා. හරි. මොනවාද මේ කාල වෙනස් වී? හරි. ප්‍රධාන වශයෙන් පුතේ කාල වෙනස් වීම් දෙකක් තියෙනවා. හරි. ප්‍රධාන වශයෙන් කාල වෙනස් වීම් දෙකක් තියෙනවා. හරි. පළවෙනි එක තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්. හරි. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් ව්‍යාපාරයේ විසින් අපි දන්නවා ව්‍යාපාරයට හම්බෙන හැම චෙක් එකක්ම හම්බෙන හැම මුදලක්ම ව්‍යාපාරයේ විසින් එදිනෙදා බැංකුගත කරනවා කියන උපකල්පනයේනේ අපි අපේ මුදල් පාලන ගිණුමේම හදන්නේ. සාමාන්‍යයෙන් කොහොමද මහා පරිමාණ ව්‍යාපාරයේ එහෙම තමයි හම්බෙන හැම සතේම හම්බෙන හැම මුදලම එදිනෙදා කොහේ කරනවා? බැංකුවේ දාන. හරි. ඒතර ව්‍යාපාරයේ විසින් හම්බෙන මුදල්ද වෙන වෙන අයගෙන් හම්බෙන චෙක් පත්ද ඔක්කොම ගිහිල්ලා දවස අවසානයේ බැංකුවේ දාන. හරි. දැන් මුදල් තැන්පත් කරා කියලා හිතන්නකො. දැන් හිතන්න අපි ලක්ෂ 2ක මුදලක් ගිහිල්ලා බැංකුවේ දාන. මුදල් සල්ලි කාසියා නෝට්ටු. හරි. ඒතර මුදල් ගිහිල්ලා ලක්ෂ 2ක් බැංකුවේ දැම්මොත් ඕක බැංකුවට වැටෙන්න කොච්චර කාලයක් යනවද? අපි හිතන්නකො අපි මේක දැන් මේ ජනවාරි මාසයේ 25 වෙනිදා account එකට ගිහිල්ලා ලක්ෂ 2ක් කෑෂ් දානවා සල්ලි. හරි. මුදල් පාලන ගිණුමේ අපි ඒ වෙලේ හර කර ගන්න. ඕක බැංකුවට ඒ වෙලෙම වැටෙනවද නැත්නම් ප්‍රමාදයක් සිද්ධ වෙනවද? ප්‍රමාදයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙලෙම වැටෙනවා. අපි කියන on time transaction එකක් වෙන්නේ. ඒ වෙලෙම වෙනවා. ඇයි මුදල්නේ? ආයේ මේක account එකට වැටෙන්න කාලයක් ගත වෙන්න මේක ආයේ චෙක් වෙලා එන්න, ක්ලියර් වෙලා එන්න, තව account එකකින් අඩු වෙන්න. ඒ වගේ මොකුත් process එකක් නැහැනේ. අද දැම්මා නම් සල්ලි අදම account එකට වැටෙනවා. ඒ වෙලෙම බැංකු ප්‍රකාශනෙට වැටෙනවා ලක්ෂ 2ක. ඒ මුදල් නා. හරි. ඒතර මුදල් තැන්පත් වල ඩිලේ එකක් නෑ. දැන් මොකොත් ඕනේ නැහැ. දැන් හිතන්නකෝ මගේ ක්ලාස් ෆීස් බැංක් එකකට දානවා කියලා. හරි. ඔන්ලයින් කරන අය එහෙමනේ කරන්නේ. ඔයා දැන් සල්ලි දැම්මොත් දැන් මගේ account එකට වැටෙනවා. හරි. ඒකට ආයේ processing period යන්නේ අර සල්ලි බැංකුවේ ගිහිල්ලා දාන වෙලාව විතරයි ගත වෙන්නේ. ATM machine එකෙන් ගන්න වෙලාව විතරයි ගත වෙන්නේ. අනික අතර මගේ account එකට ওই සල්ලි වැටෙනවා. හරි. ඒතර මුදල් තැන්පත් කරද්දි ගැටලුවක් නැහැ. දැන් දැම්මොත් දැම්ම වැටෙනවා. අද දැම්මොත් අදම වැටෙනවා. විනාඩි 2-3කින් account එකට ওই සල්ලි ටික transfer වෙනවා. වැටෙනවා. හැබැයි පුතේ සල්ලි විතරක් නෙමෙයිනේ අපි බැංකුවේ තැන්පත් කරන්නේ. අපි චෙක් පතුත් තැන්පත් කරනවානේ. චෙක් තැන්පතු. හරි. චෙක් තැන්පතු. ඒ කියන්නේ අපි විතරක් නෙමෙයිනේ චෙක් පත් වලින් ගනුදෙනු කරන එකම ව්‍යාපාරේ. තව ව්‍යාපාර චෙක් පත් වලින් ගනුදෙනු කරනවානේ. ඒතර තව ව්‍යාපාර චෙක් පත් වලින් ගනුදෙනු කරද්දී අපේ විශේෂ නායකයෝ හරි කවුරු හරි අපිට චෙක් දීලා තියෙනවා. හරි. ඒතර අපි චෙක් පතුත් ගිහිල්ලා මොනා කරනවද? අපේ බැංකුවේම තැන්පත් කරනවා. මාරු කරලා සල්ලි කරගෙන බැංකුවේ දාන්නේ අපි ගොඩක් වෙලාවට. චෙක් පතුත් බැංකුවේ තැන්පත් කරන්න පුළුවන්. මොකද චෙක් පත් කියන්නේ ගනුදෙනු කර හැකි ලියවිලා කාසියා නෝට්ටු වගේම තමයි. හරි. එදිනෙදා ගනුදෙනු වලදී භාවිතා කරන්න පුළුවන්. ඒතකොට අපිට හම්බෙච්ච චෙක් පත් අපි ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරනවා. අර මුදල් තැන්පත් කරා වගේ නෙමෙයි චෙක් පත් තැන්පත් කරාම ඒව අපේ ගිණුමට එකතු වෙන්න පොඩි ඩිලේ එකක් වෙනවා. හරි. මේ සල්ලි නෙවෙයිනේ. එතකොට මේකේ ප්‍රොසෙසින් එකක් වෙනවා. අපේ account එකට ඔය සල්ලි එකතු වෙන්න අනිත් එක්කෙනාගේ අපිට මේ චෙක් එක දීපු මිනිස්යාගේ account එකෙන් ඔය සල්ලි අඩු වෙලා අපේ account එකට එකතු වෙන්න කාලයක් ගත වෙනවා. ඉස්සර නම් ලොකු කාලයක් ගත වුණා. දැන් නම් බැංකු අතර ශාඛා පරිගණකගත වෙලා අනේ තියෙන සිස්ටමැටික් වෙලානේ තියෙන. ඔයගොල්ලන්ට BSL උගන්වන්නේ අන්තර් බැංකු ක්‍රමය, ඒකීය බැංකු ක්‍රමය. හරි. කියන්නේ බැංකු සිස්ටම් වෙලා තියෙන නිසා දැන් ලොකු කාලයක් ගත වෙන්නේ. හැබැයි පොඩි කාලයක් ගත වෙනවා. දැන් උදාහරණයක් විදියට හිතන්නකෝ අපි 1.25 චෙක් එකක් තැන්පත් කරනවා රුපියල් ලක්ෂයක. අපි ඔය චෙක් තැන්පත් කරන මල්ලියට චෙක් එක දීලා ගිහලා කියනවා මේක බැංකුවේ දාලා එන්න කියලා. ඌ බැංකුවට යනවා. 1.25 එන්න. ඌ ගිහලා ඔක account එකට දානවා. හරි. අර ස්ලිප් එක පුරවලා චෙක් තැන්පතු පත්‍රිකාව පුරවලා චෙක් එකත් එක්ක ඕක අපේ account එකට දානවා. දාලා එතනින් ඊට පස්සේ අර ස්ලිප් එකේ ඉතුරු කෑල්ල හම්බ වෙනවනේ. ස්ලිප් එකේ අනිත් කොටස හම්බ වෙනවනේ. ඒක අරගෙන එයා එනවා. ආපු ගමන් අපේ ගණකාධිකාරිවරයා මේ ස්ලිප් එක බලලා මේක තැන්පත් කරලා තියෙන්නේ. ඔන්න එනම් මම ඒක මුදල් පාලන ගිණුමට හර කරනවා කියලා ලක්ෂය හර කරගන්න. හැබැයි ඕක අපේ ගිණුමට එකතු වෙන්න
පොඩි කාලයක් සත්‍ය වශයෙන්ම අපේ account එකට එකතු වෙන්නේ යම්කිසි කාලයක් යන්න පුළුවන්. හරි. ඒක එකම බැංකුවේ නම් දැන් HNB check එකක් අපේ HNB account එකටම දානවා නම් පැය 3-4ක් ඇතුළත account එකට වැටෙනවා. හරි. හැබැයි හවස 3න් පස්සේ සමහරක් වෙලාවට දාන check නම් ඊළඟ දවස් තමයි account එකට වැටෙන්නේ. ඊළඟ දවස බැංකු නිවාඩු දිනයක් නම් සෙනසුරාදා ඉරිද දවසක් නම් ආයෝක account එකට වැටෙන්නේ සමුදා පොය මොනාරි තියෙනවා නම් අඟහරුවාදා හජ්ජි මොනාරි තියෙනවා නම් උඳුව පනම්මන මොනාරි තව නිවාඩු සෙට් වුණොත් එහෙම තවත් මොනා වෙනවද කල්යන්. හරි. කොහොම හරි අපි දාපු check එකක් අපේ account එකට වැටෙන්න පොඩි කාලපමාවක් ගත වෙනවා. හරි. කාලපමාවක් ගත වෙනවා. එතෙන්දී එකම බැංකුව වුණත් කාලයක් ගත වෙනවා. බැංකු අතර නම් දැන් මගේ account එකේ HNB මට හම්බෙච්ච check එක BOC නම් ඒ වගේ වෙලාවට තව යන කාලය පොඩ්ඩක් වැඩි. දැන් ඉස්සර නම් මේවා සති ගණන් මාස ගණන් ඇදිච්ච වෙලාවල් තියෙනවා. හරි. මොකද ඉස්සර check පත් නිෂ්කාශනය කරන්නේ එහෙම නැත්නම් ඉස්සර අපේ account එකට සල්ලි එකතු වෙලා අරයාගේ account එකෙන් සල්ලි අඩු වෙනවා මැනුවල් උනේ. බැංකු check ටික අරගෙන ලංකා ක්ලියර් පෞද්ගලික සමාගමට ඇවිල්ලා වෑන් එකක දාගෙන ওই check ටික අරන් ඇවිල්ලා ක්ලියර් පෞද්ගලික සමාගමට ওই ටික බාර දීලා ඒගොල්ලෝ ගාවත් දවස් 2-3ක් තිබිලා දැන් එහෙම නැහැ. දැන් බැංකු check එකතු කරගෙන ආයේ කොළඹට එන්නේ ඒව මුකුත් නැහැ. දැන් කෙලිම ස්කෑන් කරලා check එක යවනවා. නමුත් එතන ඩිලේ එකක් තියෙනවා. පොඩි කාලපමාවක් තියෙනවා. හරි. කොහොම හරි අපි දාපු සමහරක් check පත් අපි දාපු දිනේ නැතුව වෙනත් දිනයකදී බැංකුවට වැටෙන්න පුළුවන්. මුදල් වගේ නෙමෙයි. හරි. මෙතනදී අර ප්‍රායෝගිකව ගත්තාම සාමාන්‍ය මාසේ මුල දාන check මැද දාන check වල අවුලක් වෙන්නේ නැහැ. හැබැයි හිතන්නකෝ ඔයා ජනවාරි මාසයේ 31 වෙනිදා වගේ check එකක් බැංකුවට දානවා කිය. හරි. රුපියල් ලක්ෂයක check එකක් බැංකුවේ දාන්න. හරි. ඉතින් අර කාලේ චොට්ටක් ගත වෙන නිසා අපි හවස 3න් පස්සේ දාපු check එකක්. හරි. නැත්තම් මොකක් හරි හේතුවක් නිසා බැංකුව හවස වහලා හරි මොකක් හරි වෙලා මේක ජනවාරි මාසයේ 31 වෙනිදා අපි තැන්පත් කරාට අර දවසක් දෙකක් තුනක් සමහරක් වෙලාවට ගත වුණාම ඔක බැංකුවේ ජනවාරි මාසයේ වාර්තා වෙන්නේ නැහැ. ඔක account එකට වැටෙන්නේ අපි තුමු දෙවෙනි මාසේ 3 වෙනිදා කියලා. ඔන්න ඔක account එකට වැටලා තියෙන්නේ පෙබරවාරි මාසයේ 3 වෙනිදා. ඒතර අපි ඒක දාගෙන ඉන්නේ ජනවාරි මාසේ. බැංකුවට වැටලා තියෙන්නේ පෙබරවාරි මාසේ. මෙතන කාගවත් වැරද්දක් නැහැ. කාගවත් මගහැරීමකුත් නෙමෙයි, කාගවත් ප්‍රශ්නයකුත් නෙමෙයි, ව්‍යාපාරයේ වැරද්දකුත් නෙමෙයි, බැංකුවේ වැරද්දකුත් නෙමෙයි. අපි එක කාලයක දාපු එකක් බැංකුව තවත් කාලේ. ඕක අපිට හදන්න බෑ. ඕක කාලේ විසින්ම තමයි විසඳන්නේ. දෙවෙනි මාසේ 3 වෙනිදාදී ওই ප්‍රශ්නේ විසඳෙනවා. ওই වෙනස නිවැරදි වෙනවා. හැබැයි ජනවාරි මාසයේ ශේෂ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. අපි මේක දාගෙන ඉන්නේ ජනවාරි මාසේ. අපි දැන්පත් කරේ ජනවාරි මාසේ. ඒතර අපි මුදල් පාලන කිනමට හර කරලා තියෙනවා ජනවාරි මාසේ. හැබැයි බැංකුව බැංකු ප්‍රකාශයෙන්ද දාලා තියෙන බැංකුවට ඇත්තට මේ සල්ලි වැටිච්ච දවස පෙබරවාරි මාසේ. අන්න කාලයේ ප්‍රශ්නයක් සිද්ධ වෙනවා. ඒවට තමයි අපි කියන්නේ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවුච. අපි තැන්පත් කරා. හැබැයි බැංකුවට වැටිලා නැහැ. බැංකුවට ක්ලියර් වෙලා නැහැ. බැංකුවට නිෂ්කාශනය වෙලා නැහැ. බැංකුවට උපලබ්ධි වෙලා නැහැ. අන්න ඒවට අපි කියනවා තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවුච කියලා. කියන්නේ අපි චෙක් එක බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. අපි චෙක් එක බැංකුවට දාලා තියෙනවා. හැබැයි ඒක account එකේට වැටෙන්න බැංකු ප්‍රකාශනයට වැටෙන්න පොඩි කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ කාලයේ වෙනස නිසා ශේෂ මොනවා වෙනවද? වෙනස් වෙනවා. ශේෂ වෙනස් වෙනවා. අන්න ඒක තමයි තැන්පත් කළ නමුත් උපලබ්ධි නො චෙක් කියලා කිව්වේ. හරි. ඒ පළවෙනි කාල වෙනස්. ඒක හරිනේ. චෙක් පත් වල විතරයි ඔය ප්‍රශ්නේ එන්නේ. මුදල් තැන්පතු වලදී අවුලක් නැහැ. චෙක් ඩිපොසිට් කරද්දී ටයිම් ඩිලේ එකක් යනවා. දෙවෙනි එක. දෙවැනි කාල වෙනස් වීම. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. දෙවැනි කාල වෙනස් වීම. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. දෙවැනි කාල වෙනස් වීම. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. හරි. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. ඒ කියන්නේ මෙහෙමයි. ඔන්න ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුම හදනවා. බැංකු ප්‍රකාශනය හදනවා. බැංකු ප්‍රකාශනය හදනවා. හරි. දැන් සාමාන්‍යයෙන් අපි මේ ජංගම ගිණුමක් පටන් ගන්නෙම චෙක් පත් වලින් ගනුදෙනු කරන්නනේ. අපේ දිනදා ගනුදෙනු ලේසි කරන්න. හරි. අපි ඔන්න හිතන්න ජනවාරි මාසේ 20 වෙනිදා වගේ අපේ ණය හිමියෙක්ට අපි තුම X කියන ණය හිමියට රුපියල් 50000ක චෙක් එකක් චෙක් පොතෙන් කඩලා එයාට දෙනවා. ගෙවනවා. සල්ලි ගෙවනවා. 50000ක චෙක් එකක් දෙනවා.
දැන් මේ 50000 චෙක් එක 1.20 දුන්නාම දැන් චෙක් එක සාමාන්‍ය ඩේට් එකක් දාන දිනයක් තියෙනවා. හරි. එතකොට ඩේට් එක අපි සඳහන් කරනවා 1.20 සාමාන්‍ය චෙක් පතක මේ ලියපු දිනේ ඉඳන් එදාම සල්ලි ගන්න ඕනේ. හරි. එහෙම ගන්න කොහොමත් බෑ. ඉතින් අපි තුමු අපි රෑ චෙක් එකක් දුන්නොත් ඉතින් රෑ ඒ මිනිස්සු අරන් යන්න බැංකුව අහලානේ. හරි. ඒතර චෙක් එක සාමාන්‍යයෙන් වළංගු කාලය BS වල නම් මේක ඔයාට උගන්වලත් ඇති. චෙක් පතක වළංගු කාලය කොච්චරද? ඉතින් හිතන්න බලන්න. චෙක් පතක වළංගු කාලය. ඒ කියන්නේ චෙක් එකක ඩේට් එකක් ලිව්වට පස්සේ මේක බැංකුවට දීලා සල්ලි කරගන්න. නැත්නම් උගේ account එකට දාගන්න. කොහොම හරි. මේ මුදල අදාළ පාර්ශ්වයට ලබා ගන්න චෙක් එකක ලියපු දිනේ ඉඳන් කොච්චර කාලයක් තියෙනවද? දවසක්ද දෙකක්ද මාසයක්ද කොච්චරද? මාස 6ක් තියෙනවා. පොඩි කාලයක් නෙවෙයි. මාස 6ක්. චෙක් පතක වළංගු කාලය මාස 6යි. ඒ කියන්නේ ලියපු දවසේ ඉඳන් මේ චෙක් එක එක්ස්පයර් වෙන්න මාස 6ක් යනවා. හරි. ඔය කොරෝනා පීරියඩ් වල ඔක තවත් වැඩි වුණා. හරි. කොහොම ඩේට් එක බැලුවෙත් නැහැ. බැංකුව අහලා තිබ්බ කාලේ වැඩිනේ. හරි. ඒතර වළංගු කාලය මාස 6යි. හරි. සාමාන්‍ය තත්ත්වයෙන් යටතේ මාස 6යි. ඒතර චෙක් පතක් ලිව්වට පස්සේ ඒකේ දාපු දිනේ ඉඳන් මාස 6ක් යනකම් අර මිනිස්සයාට ඔගේ සල්ලි ගන්න පුළුවන්. හරි. ඒතර මෙයා ඔක ජනවාරි මාසේ අපි 20 වෙනිදා චෙක් එක නිකුත් කරා. මේ යකා ජනවාරි මාසෙම ඕක බැංකුවට දීලා සල්ලි කරගත්තොත් ගැටලුවක් නෑ. හරි. අපි දාපු මාසෙම බැංකුවත් බැංකු ප්‍රකාශනයේ ඕක වාර්තා කරා. හැබැයි දැන් චෙක් පතක වළංගු කාලය මාස 6යිනේ. මේ යකා මේක ජනවාරි මාසේ අරන් යන්නේ නැතුව නයිහිමියා මේක ජනවාරි මාසේ අරන් යන්නේ නැතුව ඌ මේක අරගෙන යන උට සල්ලි ඕන වෙලා තිබි පෙබරවාරි. ඌ පෙබරවාරි මාසේ 14 වෙනිදා වැලන්ටයින් එකේ කෙල්ලට gift එකක් දෙන්න දෙවැනි මාසේ 14 වෙනිදා ඕක අරගෙන යනවා. ඒතර බැංකුවට මේක වැටෙන්නේ 50000 මේක බැංකු ප්‍රකාශනයේ වාර්තා වෙන්නේ නැත්නම් අපේ account එකෙන් අඩු වෙන්නේ දෙවැනි මාසේ 14 වෙනිදා. අපි ඒක දාගෙන ඉන්නේ ජනවාරි මාසේ 20 වෙනිදා. හරි. අපි ඇත්තටම චෙක් එකක් සමහරක් අපි නයිහිමියාට දුන්නාට පස්සේ හරි ඌ මේක අරන් යනවාද නැද්ද කියන එක අපිට වැඩක් නැහැ. අපි ඌට චෙක් එක දෙද්දිම අපි මොකද කරන්නේ? අපේ මුදල් පාලන කෙනෙකුට බැර ගන්නවා. මොකද අපි දන්නවා මේ චෙක් එක මේ යකා කවදම හරි මොනා කරගන්නද මාරු කරනද මේක මූට දුන්නේ රෝල් කරලා කනකසා ගන්න නෙවෙයි මූ කරන්නේත් ඔය වැඩේ නෙවෙයි මූ කවදා හරි ඕක අරන් යනවා කියලා අපි දාන්න. හැබැයි අරන් යන දවස මොනා වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. හරි. අපි දාන්නේ 1.20 වෙනිදා අපි අපේ මුදල් පාලන කෙනෙකුට උගේ චෙක් එක උගේ අතර දෙද්දිම අපි මුදල් පාලන කෙනෙකුට බැර කරා. ඌ අරන් යන දවස මොනවා වෙන්න පුළුවන්ද? වෙනස් වෙන්න පුළුවන්. ඒක සමහර වෙලාවට දෙවෙනි මාසෙත් නොවෙන්න පුළුවන්. තුන්වෙනි මාසෙ වෙන්න පුළුවන්. මොකද මාස 6ක්නේ. හතරවෙනි මාසෙ, පස්වෙනි මාසෙ. ඔහොම ඉස්සරහට තව යන්න පුළුවන්. කොහොම හරි අපි මුදල් පාලන ගිණුමේ ජනවාරි මාසයේ වාර්තා කරපු ගනුදෙනුව බැංකුව විසින් බැංකු ප්‍රකාශනයේ ජනවාරි මාසයේ වාර්තා කරන්නේ නැහැ. බැංකුව ඇත්තටම ওই චෙක් එක වාර්තා කරන්නේ බැංකුවට අරන් ගිය දවසට. බැංකුව අපි කාටවත් චෙක් දුන්නා කියලා බැංකුව දන්නේ නැහැ. අදාළ පුද්ගලයා බැංකුවට අරන් ගිහිල්ලා ওই චෙක් එක ඉදිරිපත් කරලා සල්ලි කරගත්තට පස්සේ තමයි අපේ account එකෙන් ඕක අඩු වෙන්නේ. ඒතර අපි මේක ජනවාරි මාසයේ දාගෙන ඉන්නවා. බැංකුව වාර්තා කරලා තියෙන්නේ පෙබරවාරි මාසයේ. ඌ අරන් ගිය දවසේ. අන්න කාලයේ ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. අපි ජනවාරි මාසයේ දාපු ගනුදෙනුව බැංකු ප්‍රකාශනයේ ජනවාරි නේ. ඒක තියෙන්නේ පෙබරවාරි මාසේ. අන්න ජනවාරි මාසයේ ශේෂයන් මොනවා වෙනවද? වෙනස් වෙනවා. හරි. ඔක මාස ගණන් වුණත් යන්න පුළුවන්. අරක වගේ නෙමෙයි. දැන් තැම්පත් කරලා 아무තු උපලබ්ධ නෝ චෙක් පන්නම් ප්‍රායෝගිකව මේ මාසේ නැත්නම් ඊළඟ මාසේ අනිවාර්යෙන් තියෙනවා. ඒ දවස් දෙක තුනයි මේකට යන්නේ. හරි. ඒතර මේ මාසේ අන්තිම දාපු ඒව පවා ඊළඟ මාසේ මුල් සතිය අනිවාර්යෙන් තියෙන්න ඕන. අපේ ගණන් වල තමර කියලා එහෙම නෑ. නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්න. නමුත් මේක එහෙම නෙමෙයි. මේක මාස 6ක් වෙනකම් මේ ප්‍රශ්නේ යන්න පුළුවන්. හරි. මේක ජනවාරි මාසයේ දාපේක සමහර කෙනෙකුට මූ අරන් යන්නේ ජූනි මාසේ වගේ වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ අර හැම ගොඩාක් මාසවල වල මේ ප්‍රශ්නේ මේ වෙනස දිගටම තියෙන්නත් පුළුවන්. කොහොම හරි අර යක අරන් යනකම් ওই ප්‍රශ්නේ තියෙන. හරි. එතකොට අන්න අපි නිකුත් කරා චෙක් පත බැංකුවට ගෙවීම සඳහා අදාළ පාර්ශ්වය ඉදිරිපත් කරලා නැහැ. අන්න එතකොට ශේෂ මොනවා වෙනවද? වෙනස් වෙනවා. හරි. ඔන්න ඕක තමයි දෙවනි කාල වෙනස් වීම. මේ කාල වෙනස් වීම කියන්නේ පොතේ කාගේත් වැරද්දක් නෙවෙයි. ව්‍යාපාරයේ වැරද්දකුත් නෙමෙයි, බැංකුවේ වැරද්දකුත් නෙමෙයි. මේ කාල වෙනස් වීම කියලා කියන්නේ අපි එක කාලයක වාර්තා කරපු ගනුදෙනුව බැංකුව තවත් කාලයක වාර්තා කරලා තියෙනවා. අපි ජනවාරි මාසයේ වාර්තා කරපු ගනුදෙනුව බැංකුව වාර්තා කරලා තියෙන්නේ පෙබරවාරි මාසේ. අන්න ජනවාරි මාසයේ ශේෂ වෙනස් වෙනවා. හරි. ඔන්නෝව තමයි කාල වෙනස් වීම කියලා කියන්නේ. කාල වෙනස් වීම ප්‍රධාන වශයෙන් දෙකයි. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක් එකක් තැන්පත් කරාට එදිනම බැංකුවේ account එකට වැටෙන්නේ නැහැ. කාලයක් පොඩි කාලයක් ගත වෙනවා. ඒ තුලින් ශේෂ වෙනස් වෙන්න පුළුවන්. දෙවෙනි කාල වෙනස් වීම නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. අපි කාට හරි චෙක් එකක් නිකුත් කරාට ඒ පාර්ශවයේ අදාළ චෙක් එක ලබා දුන්නු පාර්ශවයේ බැංකුවට ඔක සමාන කරන මාසය තුලදී ඉදිරිපත් කළ සල්ලි අරගෙන නැති වෙන්න පුළුවන්. අන්න ශේෂ වෙනස් වෙනවා. හරි.
හරි ලියන්න එහෙනම් කාල වෙනස් වීම ගොඩේ කාල වෙනස් වීම පැත්තේ ලියන්න කාල වෙනස් වීම පැත්තේ ලියන්න ජංගම ගිණුම හරහා සිදු කරන කාල වෙනස් වීම ගොඩේ ලියන්න ජංගම ගිණුම හරහා සිදු කරන ඇතැම් ගනුදෙනු ජංගම ගිණුම හරහා සිදු කරන ඇතැම් ගනුදෙනු ජංගම ගිණුම හරහා සිදු කරන ඇතැම් ගනුදෙනු මුදල් පාලන ගිණුමේ එක කාලයකත් ජංගම ගිණුම හරහා සිදු කරන ඇතැම් ගනුදෙනු මුදල් පාලන ගිණුමේ එක කාලයකත් ජංගම ගිණුම හරහා සිදු කරන ඇතැම් ගනුදෙනු මුදල් පාලන ගිණුමේ එක කාලයකත් බැංකු ප්‍රකාශනයේ තවත් කාලයකත් මුදල් පාලන ගිණුමේ එක කාලයකත් බැංකු ප්‍රකාශනයේ තවත් කාලයකත් වාර්තා වීම තුල ශේෂයන්ගේ ඇතිවන වෙනස වාර්තා වීම තුල ශේෂයන්ගේ ඇතිවන වෙනස ශේෂයන්ගේ ඇතිවන වෙනස කාල වෙනස් වීම නම් වේ කාලේ ප්‍රශ්නයක් තියෙනද කාල වෙනස් වීම නම් වේ අපි එක කාලයක දාපු එකක් බැංකුවක තවත් කාලයක වෙනත් කාලයක තියෙන්න පුළුවන් හරි ඔන්න එහෙනම් ශේෂ අසමාන වෙන්න බලපාපු හේතු තුන වැරදි මගහැරීම් කාල වෙනස් වීම ඒ කොටස් වල ප්‍රශ්න තියෙනවද ඒ ටික තේරෙනවද ඒ ටික හරිද පුතේ තේරෙනවද හරිනේ හරි දැන් අපි මේ ගානට අනුව ඔය වගුවේම වැරදි මගහැරීම් කාල වෙනස් වීම ටික ෆිල් කරගමු හරි එනවා දෙවෙනි ගානට හරි දැන් දෙවෙනි ගානේ මේ ශේෂ අසමානයි නේ දැන් මේ ගානම තමයි අපි බැංකු සෙස්තුමට ඉස්සරහට අරගෙන යන්නේ ගාන හරි මේ වගුවේම අපි ඔය ටික ෆිල් කරගමු දැන් වැරදි කියන්නේ මොකද්ද කියලා නෝට් එක දාලා තියෙනවා ඕකෙම
මේ ගානට අදාළව තියෙන වැරදි මොනවද බලමු. මගේ හැරීම් නෝට් එක දාලා දෙන්න. උතන මගේ හැරීම් ටික ලියාගමු. කාල වෙනස් වෙමුත් එහෙමයි. හරි. බලන්න. මුදල් පාලන ගිණුමේ ශේෂය 616,500ක් එද්දී බැංකු ප්‍රකාශනයේ ශේෂය තියෙන්නේ 602යි කිය. හරි. ඒතර මුදල් පාලන ගිණුම සහ බැංකු ප්‍රකාශනයේ ශේෂයන් අතර වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. හරි. අපි බලමු දැන් මේ වෙනසට අදාළ හේතු මොනවාද කියලා. හරි. ඒ හේතු මේ ලිස්ට් එකට අනුව වර්ග කරමු. හරි. ඒකේ පළවෙනියටම අපි හේතු ටික හොයන්න කලින් ඒ කියන්නේ මුදල් පාලන ගිණුමේ හර පැත්ත බැංකු ප්‍රකාශනයේ බැර පැත්ත චෙක් කරගෙන යන්න කලින් අර අතිරේක තොරතුරු දෙකේ මොනවාද කියන්නේ කියලා බලමු. හරි. බලන්න අතිරේක තොරතුරු. අතිරේක තොරතුරු. ඒකේ අංක 1. අංක 1. මුදල් පාලන ගිණුම තුලනය කිරීමේදී එකතු දෝෂයක් සිදුව ඇති බව පසුව අනාවරණය විය. අන්න වැරද්දා. අපේ මේ මුදල් පාලන ගිණුම හදද්දී අපි මේ මුදල් පාලන ගිණුම පිළියෙල කරද්දී ඒ මුදල් පාලන ගිණුමේ එකතුව ගනිද්දී ශේෂ කරද්දී වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. මුදල් පාලන ගිණුමේ එකතු දෝෂයක් සිද්ධ වෙලා තියෙනවායි කියලා කියනවා. අපි බලමුද මොකක්ද එකතු දෝෂය කියන්නේ. හරි. ගන්න කැල්ල එක. අරගෙන මුදල් පාලන ගිණුම හරියට බැලන්ස් කරලා බලන්න. හරි. දැන් ඔය ශේෂෙනේ වැරදි කියලා කියන්නේ. හරි. ඒතර ඔයා හරි ශේෂය අරගෙන බලන්න. හරි ශේෂය ගන්න දන්නවනේ. ඔය ගිණුම ආයෙ බැලන්ස් කරලා බලන්න. ඒතර මුදල් පාලන ගිණුමේ හර ටිකෙන් මුදල් පාලන ගිණුමේ බැර ටික අඩු කරන්න ශේෂය අඩු කරන්නේ 616,500 නැතුව. මුදල් පාලන ගිණුමේ හර ටිකෙන් බැර ටික අඩු කරලා බලන්න. කීයද එන ශේෂය බලන්න. කීයද එන ශේෂය බලන්න. මුදල් පාලන ගිණුමේ හර පැත්තෙන් බැර පැත්ත අඩු කරගෙන යන්න එන ශේෂය කීයද බලන්න. බලන්න නිවැරදි ශේෂය කීයද එන්නේ. නිවැරදි ශේෂය කීයද එන්නේ බලන්න. හර ටිකෙන් බැර ටික අඩු කර. හැමෝම ගන්න හැමෝම ගන්න. කීයද එන්නේ බලන්න. හරියට බැලන්ස් කරහන්කෝ බං. ඕක බැලන්ස් කර 607ක් නෙවෙයිනේ එන්නේ. කැල්ල එකෙන් ওই ටික බැලන්ස් කරගන්න බැයිද උඹලන්ට? හයසියාත නෙමෙයි එන්නේ. අර ටිකෙන් බැර ටික අඩු කරන්න බෑනේ උඹලට කැල්ල ළඟ තිබිලා. හර පැත්ත බැර පැත්ත නෙමෙයි මම කිව්වේ. ශේෂ ගන්න කියලා කිව්වේ. හර පැත්ත එකතුවක් ගන්න කියලා කිව්වේ නෑනේ මම. හර ටිකෙන් බැර ටික අඩු කරන්න. ඔතන තියෙන එක වැඩක් නෑ අපිට. හර ටිකෙන් බැර ටික අඩු කරන්න. ශේෂ ගන්නකො. හර පැත්ත මෙච්චරයි බැර පැත්ත මෙච්චරයි කියලා එවන්න ඕනේ නෑ. නිවැරදි ශේෂය ගන්නකො. හයසිය නමේ 500යි. පුතේ උඹලා කැල්ල එක මොකද්ද කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් මුලින්ම චෙක් කරගන්න. නැත්නම් කැල්ල එකේ දවුල තියෙන්නේ ඔයගොල්ලන්ගේ දවුල තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. කැල්ල එක Tamanට ගාණක් තියෙන ටික එකතු කරලා ගන්න බැයි නා. මේ 2022 ළමයි.
පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ තාම. හරි. ඉස්සර මේවා කැල් වලින් නෙමෙයි ළමයි එහෙමම එකතු කරලා හදලා ගන්න. දැන් වාට කැල් එකක් තියෙනවා. ඉතින් 2023 අයටත් මේ ගණන්මයි කරන්නේ. ඒ ළමයි ඊට වඩා සමහරක් වෙලාවට ගන්න. දැන් වාට මේ මුකුත් හිතන්න දෙයක් නෙවෙයිනේ මේ තිබ්බේ. 607යි කිය. සමහරක් අය 609යි කිය. හරි 606යි 500යි එන්නේ. හරි. දෙතනින්ම බැංකු සැස්තුම් පැත්තකින් තියහන් දැන් බැංකු සැස්තුම් හදන්න ගිහිල්ලා තව දෝෂ උඹ නිර්මාණය කරනවා. මේක ඇතුලේ තියෙන දෝෂ වලට අමතරව උඹත් දෝෂ ටිකක් නිර්මාණය කරනවා දාන්නේ. හරි 607වත් 609වත් නෙමෙයි එන්නේ 606යි 500 එන්නේ. හරි කැල්ලේ එක එකතුවක් ගහ ගන්න බැරි අයද මේ තව මාස 3කින් එක්සෑම් වලට යන්නේ. 606යි 500යි එන්නේ. 606යි 500. ඔසලගිල්ලෙන් ගහන්නේ. ඉතින් ඒකයි වෙලා තියෙන්නේ. වෙන මොකුත් නෙවෙයි ඔතනදී. සිල්ලර කඩේකවත් වැඩ කරන්න යන්න හම්බෙන්නේ නැහැ. කැල්ල එකක්වත් යූස් කරන්න දන්නේ නැහැ. 606යි 500යි එන්නේ. මේක තමයි නිවැරදි ශේෂය. මේක තමයි නිවැරදි ශේෂය 606යි 500. ඒකේ හර පැත්ත වැඩි ප්‍රමාණය බැර පැත්තේ වැඩක් නැහැ. හරි බැලන්ස් එක 606යි 500. මුදල් පාලන ගිණුමේ හරිනම් එන්න ඕන ශේෂය 606යි 500. යෝක තියෙන්නේ කීයද? 606යි 500 වෙනකොට තියෙන්නේ කීයද? මුදල් පාලන ගිණුමේ ශේෂය කීයද? 606යි 500 වෙනකොට අරගෙන තියෙන්නේ කීයද? 616යි 500 අරගෙන තියෙන්නේ. වැරදි ශේෂය 616යි 500. නිවැරදි ශේෂය 606යි 500. 616යි 500 කියලා තමයි ශේෂය අරගෙන තියෙන්නේ. ඒ අනුව ශේෂයේ වෙනස කීයද? කීයද වෙනස? වැඩිපුර කීයක් අරගෙනද? නිවැරදි එක 606යි 500. නමුත් ඔතන තියෙන්නේ 616යි 500යි. ඒ අනුව මුදල් පාලන ගිණුමේ ශේෂය නැත්නම් මුදල් පාලන ගිණුමේ හරපැත්ත කීයක් වැඩිද? ශේෂය කීයක් වැඩියෙන් අරන්ද? 10000ක් වැඩියෙන් අරන්. 10000ක් වැඩියෙන් අරන්. නිවැරදි ශේෂය 606යි 500ක් වෙන්න ඕන එක ශේෂ කරලා අරගෙන තියෙන්නේ 616යි 500ක් ලෙස. අන්න මුදල් පාලන ගිණුමේ වැරද්දා. අන්න මුදල් පාලන ගිණුමේ වැරද්දා දෝෂයක්. හරි. ලියන්න වැරදි කොටේ අංක 1. මේ වගුවේම ලියා ගන්න. අංක 1. අංක 1. මුදල් පාලන ගිණුම එකතු කිරීමේදී මුදල් පාලන ගිණුම එකතු කිරීමේදී වැරදි කොටේ ලියන්න. මුදල් පාලන ගිණුම එකතු කිරීමේදී මුදල් පාලන ගිණුම එකතු කිරීමේදී හරපැත්ත මුදල් පාලන ගිණුම එකතු කිරීමේදී හරපැත්ත රුපියල් 10000ක් මුදල් පාලන ගිණුම එකතු කිරීමේදී හරපැත්ත රුපියල් 10000ක් වැඩියෙන් එකතු කර ඇත. මුදල් පාලන ගිණුම එකතු කිරීමේදී හරපැත්ත රුපියල් 10000ක් වැඩියෙන් එකතු කර ඇත. හරි. ඔන්න පළවෙනි වැරද්ද. සාමාන්‍යයෙන් ගානක වැරද්දක් තියෙනවා නම් වැරද්ද අතිරේක තොරතුරු වල සඳහන් කරනවා. මොකද වැරද්ද පොඩ්ඩක් හොයලා ගන්න අමාරු නිසා. හරි. ඔන්න පළවෙනි අතිරේක තොරතුරෙන් වැරද්දක් ගැන කිව්වා. දෙවෙනි අතිරේක තොරතුරෙන් වැරද්දක් ගැන තමයි කියන්නේ. හරි. බලන්න දෙවෙනි එක. දැන් මේක අපේ වැරද්දක්. මුදල් පාලන ගිණුමේ සිද්ධ වෙලා තිබ්බ වැරද්දක්. ව්‍යාපාරයේ වැරද්දක්. දෙවෙනි වැරද්ද බලන්න. 1.31 දින. හරි. බැංකු ප්‍රකාශනයේ දැක්වෙන චෙක් තැන්පතුව වෙනත් ගිණුම් හිමියෙකුට අදාළ චෙක් තැන්පතුවක් බවත් ඒ වැරදීමකින් ව්‍යාපාරයේ බැංකු ගිණුමට වාර්තා කර ඇති බවත් පසුව අනාවරණය විය. හරි. 1.31 දින බැංකු ප්‍රකාශනයේ දැක්වෙන චෙක් තැන්පතුව වෙනත් ගිණුම් හිමියෙකුට අදාළ චෙක් තැන්පතුවක් බවත් ඒ වැරදීමකින් ව්‍යාපාරයේ බැංකු ගිණුමට වාර්තා කර ඇති බවත් පසුව අනාවරණය විය. ඒක අපේ වැරද්ද. මේ ඒක බැංකුවේ වැරද්ද. හරි.
දැන් කලින් එක අපේ වැරද්දා මේක බැංකුවේ වැරද්දා 1.31 බැංකු ප්‍රකාශනයේ තියෙන චෙක් තැන්පතු ඒ වගේයි 1.31 සර් චෙක් තැන්පතු දෙකක් තියෙනවානේ හරි 1.31 මුලින්ම තියෙන චෙක් තැන්පතුව බැංකු ප්‍රකාශනයේ ලක්ෂය ඒක අපි දාපු එක බලන්න මුදල් පාලන ගිණුමේ හරපැත්තේ එක තියෙනවා මුදල් පාලන ගිණුමේ හරපැත්තේ එක තියෙනවා ලක්ෂය ඒක අපි දාපු එක අන්තිමට තියෙනවානේ 1.31 චෙක් තැන්පතු කියලා 14000ක් හරි අන්තිමට බැංකු ප්‍රකාශනයේ තියෙනවානේ 14000ක් හරි ඒ 14000 මේ අපි දාපු එකක් නෙමෙයි අපි අපේ ගිණුමට දාපු එකක් නෙමෙයි මේ වෙන මිනිස්සෙකුගේ account එකට දාපු එකක් වැරදිලා අපේ account එකට වැටිලා ඒ වගේ හොඳයි නේ මේවා ගන්න බෑ ඉතින් මේවා අපි withdraw කරොත් එහෙම අනිවාර්යෙන් අපිට ඊට පස්සේ නීතිමය ප්‍රශ්න එනවා මොකද මේ අපේ සල්ලි නෙමෙයි වැරදිලා හරි අපේ account එකට වැටලා අපි ඒක පාවිච්චි කරොත් ඒක වැරද්දා හරි කොහොම හරි 1.31 චෙක් තැන්පතුව 14000 අපි දාපු මගුලක් නෙමෙයි අපි අපේ account එකට දාපු එක නේ වෙන එකක බැංකුව වැරදිලා අපේ account එකට කොහොම හරි ශේෂ වෙනස් වෙනවනේ ඒතර ඒක වැටෙන්නේ වැරදි කොට ඒක බැංකුවේ වැරද්දා හරි එන ඔන්න දෙවෙනි වැරද්ද ගානේ තියෙන දෙවෙනි වැරද්ද හරි ලියන්න ඒකත් වැරදි කොටේ ඒකත් වැරදි කොටේ ලියන්න වැරදි කොටේ ලියන්න ලියන්න වෙනත් ගිණුම් හිමියෙකුට අදාළ වෙනත් ගිණුම් හිමියෙකුට අදාළ වෙනත් ගිණුම් හිමියෙකුට අදාළ රුපියල් 14000ක චෙක් තැන්පතුව වෙනත් ගිණුම් හිමියෙකුට අදාළ රුපියල් 14000ක චෙක් තැන්පතුව වෙනත් ගිණුම් හිමියෙකුට අදාළ රුපියල් 14000ක චෙක් තැන්පතුව බැංකුව විසින් වැරදීමකින් බැංකුව විසින් වැරදීමකින් බැංකුව විසින් වැරදීමකින් ව්‍යාපාරයේ ගිණුමට බැර කිරීම බැංකුව විසින් වැරදීමකින් ව්‍යාපාරයේ ගිණුමට බැර කිරීම හරි ඔන්න වැරදි දෙක අතිරේක තොරතුරු වලින්ම හොයාගත්තා හරි දැන් ඉතුරු හේතු ටික හොයන්න ඕන මගහැරීම් සහ කාල වෙනස් හරි ඉතුරු හේතු ටික හොයන්න ඕනේ මගහැරීම් සහ කාල වෙනස් කොහොමද හොයන්න තියෙන්නේ මුකුත් නැහැ මුදල් පාලන ගිණුමේ හරපැත්තේ තියෙන ඒවා බැංකු ප්‍රකාශනයේ බැරපැත්තේ තියෙන්න ඕන තියෙනවද කියලා බලාගෙන යන්න තියෙනවා නම් තැන් දෙකටම හරි දාන්න නැත්තම් අන්න ඒවා තමයි හේතු එක තැනක විතරක් තිබ්බොත් අන්න ඒවා තමයි හේතු ඒවා රවුම් කරා ඊට පස්සේ මුදල් පාලන ගිණුමේ බැරපැත්තයි බැංකු ප්‍රකාශනයේ හරපැත්තයි බලාගෙන යන්න. ඔක පේපරේ ළඟ තිබ්බනම් වඩාත් ලේසි. හරි. මේක මේලා නැති ළමයිනුත් ඉන්නවනේ. හරි. ඔක්කොම ටික කුරිය කරලා තියෙන්නේ පුතියා. නැවත නැවතත් කියනවාට අනිවාර්යයෙන්ම ලැබෙයි. හරි. අද හෝ හෙට අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. හරි. මම අද උදේත් ඒගොල්ලන්ට කතා කරා. ඉතින් මේ අනිවාර්යයෙන්ම ලැබෙයි. තෙල් ප්‍රශ්නෙත් එක්ක තමයි ඉතින් ඒවා යන්නේ ඉතින් බයික් වල නම්ම නම් ඒවා. හරි. මේ අත්‍යවශ්‍ය සේවා වලට දාලත් නෑ ඒවා. හරි. මේ දැන් ටේමුණ තින් පොඩ්ඩක් ඔතන බලලා නෝට් එකක් දාගන්න. හරි. තියන අය හරි දාගෙන යන්න. නැත්නම් රවුම් කරගෙන යන්න. හරි. බලාගෙන බලමු. මුදල් පාලන ගිණුමේ හරපැත්තයි. මුලින්ම අපි බැංකු ප්‍රකාශනයේ බැරපැත්තයි බලාගෙන යමු. හරි. ලක්ෂ 3 ශේෂයෙන් එක. ඒක කොහොමද තියෙනවද? මුදල් තැන්පතු ලක්ෂ 2. තියනවද බලන්න? තියෙනවා. මුදල් තැන්පතු ලක්ෂ 2 තියෙනවා. හරි දාන්න. තැන් දෙකටම හරි දාන්න. තැන් දෙකටම හරි දාන්න. ඒක තියන්න. ඊගාව චෙක් තැන්පතු මුදල් තැන්පතු ලක්ෂ 2 තියෙනවා. ඊට පස්සේ චෙක් තැන්පතු ලක්ෂය. දැන් චෙක් අංක වලින් බලන්න ඉතින් යන්නේ මේක වටිනාකමෙන් තමයි බලන්නේ. චෙක් තැන්පතු ලක්ෂය. ඒකත් තියෙනවා බැංකු ප්‍රකාශනයේ බැරට. චෙක් තැන්පතු ලක්ෂය තියෙනවා. චෙක් තැන්පතු 50000 චෙක් තැන්පතු 50000 තියෙනවද බලන්න. ඒකත් තියෙනවා. ඒකත් තියෙනවා.
ඊට පස්සේ මුදල් තැන්පතු 30000 තියනවද බලන්න. ඒකක් තියෙනවා. මුදල් තැන්පතු 30000 තියෙනවා. චෙක් තැන්පතු 40000 තියනවද බලන්න. දින වෙනස් වෙන්න පුළුවන්. ඒ දිනෙම වැටෙන්න ඕනේ නැහැ. වෙන දිනයක තියෙන්නත් පුළුවන්. තියෙනවා. 40000 තියෙනවා. එදාම වෙන්න ඕනේ නැහැ. කොහමද එදාම වැටෙන්නේ? 40000. ඊට පස්සේ 1.23 චෙක් තැන්පතු 60000 තියනවද බලන්න. ඒකක් තියෙනවා. ඒකක් තියෙනවා. 60000 තියෙනවා. ඊට පස්සේ අගරු චෙක් 45000. අගරු චෙක් 45000 තියනවද බලන්න. ඔය තියෙන 1.27 අගරු චෙක් කියලා බැංකු ප්‍රකාශනෙත් ඒක තියෙන 45000 චෙක් එකක් අගරු වෙලා. ඊට පස්සේ චෙක් තැන්පතු ලක්ෂය තියනවද බලන්න. තිබ්බා. ඒක අන්තිමට තිබ්බනේ. චෙක් තැන්පතු ලක්ෂය. ඒකක් තියෙනවා. ඒකක් තියෙනවා. ඊට පස්සේ 1.30 චෙක් තැන්පතු 90000 තියනවද බලන්න. බැංකු ප්‍රකාශනයේ බැරට තියනවද බලන්න. 90000 තියනවද බලන්න. අන්න 90000 නැහැ. 90000 නැහැ. නැත්තම් රවුන්ඩ් කරන්න. නැත්තම් රවුන්ඩ් කරන්න. 90000 රවුන්ඩ් කරන්න. ඒක නැහැ. හරි. මුදල් පාලන ගිණුමේ හරට තිබ්බට බැංකු ප්‍රකාශනේ නැහැ ඒක. ඊට පස්සේ බැංකු මුදල් පාලන ගිණුමේ හරි 26000 චෙක් තැන්පතු. ඒකත් බැංකු ප්‍රකාශනයේ බැරට නැහැ. ඒකත් රවුන්ඩ් කරන්න. ඒකත් රවුන්ඩ් කරන්න. ඒකත් රවුන්ඩ් කරන්න. හරි. යනු මුදල් පාලන ගිණුමේ අන්තිම දෙක රවුන්ඩ් වුණා. අන්න හේතු දෙකක්. මුදල් පාලන ගිණුමේ හර පැත්තේ රවුන්ඩ් වුණා. හේතු දෙකක්. හරි. ඊට පස්සේ බලන්න බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ බලාගෙන නැති හරි වැටුන් නැතිව තියෙන්නත් පුළුවන්. බැංකු ප්‍රකාශනයේ දැන් හරි දාගෙන නැති බැංකු ප්‍රකාශනයේ හරි වැටුන් නැතිව තියෙන්න පුළුවන්. ඒතකොට ඒවත් රවුන්ඩ් වෙනවා. ඒවත් හේතු. තියෙනවනේ බැර පැත්ත එකක්. ලද ලාභාංශ 35000යි. අර 14000 රවුන්ඩ් කරන්න එපා. ඒක අපි ගත්තානේ. ඒක මෙතනට ගත්තානේ. ඒ 14000 නෑ තමයි. ඒක රවුන්ඩ් වෙනවා තමයි. නමුත් ඒක දැන් අරන් ඉවරයි. ඒක ආයෙ රවුන්ඩ් කරන්න එපා. ඒක ගත්තා. හරි. ඔන්න එනම් මුදල් පාලන ගිණුමේ හර පැත්තයි බැංකු ප්‍රකාශනයේ බැර පැත්තයි බලාගෙන යද්දී රවුන්ඩ් වුණ හේතු තුනක් හම්බුණා. මුදල් පාලන ගිණුමේ 2යි බැංකු ප්‍රකාශනයේ 1ක් ලෙස. හරි. අපි ඒවා හේතු මොනවාද කියලා ඊට පස්සේ ගමු. දැන් එන්න අනික් පැත්ත. මුදල් පාලන ගිණුමේ බැර පැත්තයි බැංකු ප්‍රකාශනයේ හර පැත්තයි බලාගෙන යන්න. මුදල් පාලන ගිණුමේ බැර පැත්තයි බැංකු ප්‍රකාශනයේ හර පැත්තයි බලාගෙන යන්න. චෙක් නිකුත් කිරීම 40000. බලන්න බැංකු ප්‍රකාශනයේ තියෙනවා ආධාරට. තියෙනවා. ඒක තියෙනවා. 40000. හරිද? චෙක් නිකුත් 18000. බලන්න බැංකු ප්‍රකාශනයේ තියෙනවද කියලා 18000. 18000. අන්න 18000 නැහැ. අන්න 18000 නැහැ. රවුන්ඩ් කරන්න. 18000 නැහැ. රවුන්ඩ් කරන්න. චෙක් නිකුත් 1,20,000 තියෙනවද බලන්න. ඒක තියෙනවා. උඩින්ම තියෙනවා. ඒක හරිද? 1,20,000 තියෙනවා. චෙක් නිකුත් 60000 තියෙනවද බලන්න. ඒකක් තියෙනවා. 60000 තියෙනවා. අවුලක් නෑ. අවුලක් නෑ. 60000 තියෙනවා. අවුලක් නෑ. චෙක් නිකුත් කිරීම 25000. චෙක් නිකුත් කිරීම 25000 තියෙනවද බලන්න. ඒකක් තියෙනවා. අවුලක් නෑ. අවුලක් නෑ. 25000 තියෙනවා. අවුලක් නෑ. චෙක් නිකුත් කිරීම 43000 තියෙනවද බලන්න. තියෙනවා. 43000 තියෙනවා. 43000 තියෙනවා. අවුලක් නෑ. චෙක් නිකුත් කිරීම 45000 තියෙනවද බලන්න. 45000 තියෙනවද බලන්න. චෙක් නිකුත් කිරීම 45000 තියෙනවා. ඒකක් තියෙනවා. අවුලක් නෑ. 45000 තියෙනවා. චෙක් නිකුත් කිරීම 55000. 55000 අන්න 55000 නෑ. අන්න 55000 නෑ. 55000 නෑ. රවුන්ඩ් කරන්න. 55000 නෑ. රවුන්ඩ් කරන්න. ඊගා චෙක් නිකුත් කිරීම 28500. බලන්න බැංකු ප්‍රකාශනයේ හරට තියනවද කියලා. නෑ. ඒකත් නෑ. ඒකත් නෑ. රවුන්ඩ් කරන්න. රවුන්ඩ් කරන්න. හරි. ඒ ටිකට අමතරව බැංකු ප්‍රකාශනයේ හරි වැටුන්නේ නැති ටිකත් රවුන්ඩ් කරන්න. හරි. බැංකු ප්‍රකාශනයේ හරි වැටුන්නේ 85000ට හරි වැටුන්නේ. චෙක් පොත් ගාස්තු 1500ට හරි වැටුන්නේ. හරි. ස්ථාවර නියෝග බැංකු ණය වාරිකය 85000ට හරි වැටුන්නේ. චෙක් පොත් ගාස්තු 1500ට හරි වැටුන්නේ. බැංකු ගාස්තු 2500ට හරි වැටුන්නේ. ඒවත් රවුන්ඩ් කරා. ඒ රවුන්ඩ් වෙන ඒවා තමයි වෙනසට හේතු. එකක විතරක් තියෙන ඒවා. හරි. එකක විතරක් තියෙන ඒවා. හරි. හරිනේ. හරි. ඔන්න හේතු ටික රවුන්ඩ් වුණා. දැන් ඒවා කැටගරි කරන්න ඕනේ. මගහැරීම්,
කාල වෙනස් වීම ඒ ලෙස වර්ග කරන්න ඕන. හරි. මගහැරීම් කාල වෙනස් වීම ලෙස වර්ග කරන්න ඕන. වර්ග කරමු. මුලින්ම එන්න පුතේ මුදල් පාලන ගිණුමේ රවුම් වුණේ වගමු අපි. මුදල් පාලන ගිණුමේ රවුම් වුණේ වගමු. හරි. මුදල් පාලන ගිණුමේ රවුම් වුණේ වගමු අපි. මුදල් පාලන ගිණුමේ රවුම් වුණේ මුදල් පාලන ගිණුමේ රවුම් වුණේ ඒවා. හරි. මුදල් පාලන ගිණුමේ හර පැත්තේ රවුම් වුණා දෙකක්. 90000යි 26000යි. මුදල් පාලන ගිණුමේ හර පැත්තේ රවුම් වුණා දෙකක්. හේතු දෙකක් හම්බුණා. 90000යි 26000යි. මොකක්ද ඔය? දැන් හොඳට බලන්න මේ මුදල් පාලන ගිණුමේ හර පැත්තේ හැම එකම තියෙන්නේ චෙක් තැන්පතු මුදල් තැන්පතුනේ තියෙන්නේ. ඒතර මුදල් පාලන ගිණුමේ හර පැත්තේ තිබ්බා බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ නේ. මුදල් පාලන ගිණුමේ හරට තිබ්බා බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ නේ. මොනවාද එතකොට? මුදල් පාලන ගිණුමේ හර පැත්තේ තියෙන්නේ තැන්පත් කරපු. බැංකු ප්‍රකාශනයේ නෑ කියන්නේ බැංකුවට වැටිලා නෑ. මොනවාද ඔය? තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවුච. මොනවාද? කාල වෙනස් වීම. ඔන්න පළවෙනි කාල වෙනස් වීම. ලියා ගන්න. තැන්පත් කළ නමුත් කාල වෙනස් වීම ගොඩේ ලියන්න. උපලබ්ධි නොවුච. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවුච. හරි. ඔතන පොඩ්ඩක් ලියා ගන්න පුතේ වෙන පෑනකින් මේකම අපිට ඉස්සරහට බැංකු සැස්තුම හදද්දි ඕන වචනයක්. මේ තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවුචෙක් මෙතන වරහන් තුල ලියලා තියාගන්න බැර හේතුවකි කිය. දව අහන්න එපා ඒක මොකක්ද කියලා අපි ඉස්සරහට මම මේ කියන්නම්. හරි. දැන්ට ලියලා තියාගන්න මේක බැර හේතුවකි. බැර හේතුවක් කියලා ලියලා තියාගන්න. ඇයි එහෙම ලිව්වේ කියලා බැංකු සැස්තුම හදද්දි ඊළඟ දවසේදී මම කියන්නම් හේතුව මොකක්ද ඔහම ලියාගත්ත. බැර හේතුවක් කියලා ලියාගන්න. හරි. යනු තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවුචෙක් දෙකක් හඳුනාගත්තානේ. දෙකක් හඳුනාගත්තා. 90000යි 26000 හරි. ඊගාව දැන් බලමු මුදල් පාලන ගිණුමේ බැර පැත්තේ රවුම් වුණේ ඒවා තුනක් රවුම් වුණා. 18000යි 55000යි 28500 මොනවාද ඔය? මුදල් පාලන ගිණුමේ බැර පැත්තේ රවුම් වුණා අයිතම තුනක්. මොනවාද ඔය? ඒ හැම එකක් ඉස්සරහින්ම තියෙන චෙක් නිකුත් කියලා. නිකුත් කරපුවා. ඒතර නිකුත් කරපුවා තියෙනවා මුදල් පාලන ගිණුමේ බැංකු ප්‍රකාශනයේ නැහැ. නිකුත් කරලා තියෙනවා බැංකුවට මොනවා වෙලා නැද්ද? ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසායි බැංකු ප්‍රකාශනය ඒවා නැත්තේ. මොනවාද ඒතකොට? නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවුචේ. හරි. අංක දෙක එකත් කාල වෙනස් වීම. ලියන්න. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවුචේ. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවුචේ. ඒ ඉස්සරහින් ලියලා තියාගන්න වෙන පෑනකින් මේකත් ඔයාලට ඉදිරියේදී තේරෙයි මේක හර හේතුවකි කියලා. හර හේතුවකි කියලා ලියලා තියාගන්න. දැන් ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. ඉස්සරහට බැංකු සිස්ටම් හදද්දී ඔයාලට ඔක තේරෙයි ඇයි එහෙම ලියාගත්තේ කියලා. හර හේතුවකි. හරි. හර හේතුවකි කියලා ලියලා තියාගන්න. යano චෙක් තුනක් තිබ්බා. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් තුනක් තිබ්බා. 18000යි 55000යි 28500 28500 18000යි 55000යි 28500 18000යි 55000යි 28500 හරි. හරිනේ ඔන්න කාල වෙනස් වීම දෙක හම්බුණා. දැන් ඔයාලට පොඩි සම්බන්ධතාවයක් තේරුණාද? මොකක්ද? මේ මුදල් පාලන ගිණුමේ රවුම් වුණේම මොනවා බවටද පත් උනේ? කාල වෙනස් වීම බවට. ඒ නිසා මෙතන පැන්සලකින් හරි තලයක් දාලා කොහෙන් හරි ලියා ගන්න යටින් හරි කමන්නේ. කාල වෙනස් වීම තියෙන තැන හඳුනා ගන්න පුළුවන්. මේ කොහේ රවුම් වෙච්ච ඒවාද? මුදල් පාලන ගිණුමේ රවුම් වුණේවා කාල වෙනස් වීම බවට පත් උනේ නේ. ඒ නිසා යටින් හරි කොහෙන් හරි ලියලා තියා ගන්න. මුදල් පාලන ගිණුමේ රවුම් වුණේවා කියලා ලියා ගන්න. කාල වෙනස් වීම හඳුනා ගන්න පුළුවන්. මුදල් පාලන ගිණුමේ රවුම් එන්නේ කාල වෙනස් වීම තමයි. මුදල් පාලන ගිණුමේ රවුම් වුණේවා. මුදල් පාලන ගිණුමේ රවුම් වුණේවා. මුදල් පාලන ගිණුමේ රවුම් වුණේවා කියලා ලියා ගන්න. මුදල් පාලන ගිණුමේ රවුම් වුණේවා.
ඔන්න කාල වෙනස් වීම ටික හොයාගත්තා. ඊගාව දැන් එන බැංකු ප්‍රකාශනයේ රවුම් වුණේම. හරි. බැංකු ප්‍රකාශනයේ රවුම් වුණේම. ඒතර බැංකු ප්‍රකාශනයේ රවුම් වුණේ මොනවාද? අපි දන්නවා බැංකු ප්‍රකාශනයේ යම්කිසි අයිතමයක් තිබිලා ඒව මුදල් පාලන ගිණුමේ නැති වෙච්ච ඒවා තමයි බැංකු ප්‍රකාශනයේ රවුම් වුණේ. බැංකු ප්‍රකාශනයේ තියෙනවා. හැබැයි මුදල් පාලන ගිණුමේ නැහැ. ඒතර බැංකු ප්‍රකාශනයේ තියෙනවා කියන්නේ ජංගම ගිණුමේ කරපු ගනුදෙනු. මුදල් පාලන ගිණුමේ නැහැ කියන්නේ මුදල් පාලන ගිණුමෙන් මොනවා වෙලාද? මගහැරිලා. මගහැරිලා. අන්න මගහැරීම් ගොඩේ ටික ලියාගෙන යන්න. මගහැරීම් ගොඩේ. ඒවනම් මොනවාද කියලා ඉස්සරහා වචනේ බැලුවාම පේනවා දීලම තියෙනවා. පළවෙනි එක ලද ලාභාංශ. ලද ලාභාංශ 35000. ඊළඟට ස්ථාවර නියෝග ණය වාරිකය. ස්ථාවර නියෝග ණය වාරිකය 85000. චෙක් පොත් ගාස්තු 1500. චෙක් පොත් ගාස්තු 1500. බැංකු ගාස්තු 2500. බැංකු ගාස්තු 2500. හරි. ඔන්න මගහැරීම් සෙට් එක. ගානේ තිබ්බ මගහැරීම් සෙට් එක. ගානේ තිබ්බ මගහැරීම් සෙට් එක ඔන්න හඳුනාගත්තා. මගහැරීම් සෙට් එක. හරි. මගහැරීම් සෙට් එක. හරි. දැන් මගහැරීමුත් තිබ්බ තැන නිකන් චුට්ටක් තේරෙනවා සම්බන්ධය. මොකක්ද? මගහැරීම් තනිකර රවුම් වුණේ මොක ප්‍රකාශය ඇතුළේද? බැංකු ප්‍රකාශනය ඇතුළේ. නේ. එන යටින් ලියලා තියාගන්න. බැංකු ප්‍රකාශනයේ රවුම් වුණේව. ඒතර ඔයාලට හඳුනා ගන්න ලේසියිනේ. බැංකු ප්‍රකාශනයේ රවුම් වුණේව කියලා ලියා ගන්න. කාල වෙනස් වීම රවුම් වුණේ මුදල් පාලනගෙන. බැංකු ප්‍රකාශනයේ රවුම් වුණේව මගහැරීම් බවට පත් වෙනවානේ. මගහැරීම් යටින් ලියා ගන්න. බැංකු ප්‍රකාශනයේ රවුම් වුණේව. බැංකු ප්‍රකාශනයේ රවුම් වුණේව. බැංකු ප්‍රකාශනයේ රවුම් වුණේව. හරි. හරි දරු. ඔන්න හේතු ටික හොයාගත්තා. වෙනසට අදාළ හේතු. මුදල් පාලන ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි සමාන වෙන්න ඕනේ. නමුත් සමාන වෙලා තිබ්බේ නෑ. මුදල් පාලන ගිණුමේ 616 500ක් එද්දි බැංකු ප්‍රකාශනයේ තිබ්බේ 602ක් කියලා. හරි. ඒ අනුව ශේෂ අසමානයි. අසමානතාවයට අපි දන්නවා බලපාන හේතු ප්‍රධාන වශයෙන් වර්ග 3යි. වැරදි, මගහැරීම්, කාල වෙනස් වීම. ඒකේ වැරදි මොනවාද කියලා අපි හොයාගත්තා. මුදල් පාලන ගිණුමේ එකතු දෝෂයක් තිබ්බා. ඊට පස්සේ බැංකුව කරපු වෙන එක්කෙනෙක්ගේ තැන්පතක් අපිට දාපු එකක් තිබ්බා. ඊට පස්සේ මගහැරීම් ටික හොයාගත්තා. තියෙන ඒවා හරියද රවුම් කර මගහැරීම් 4ක් හම්බුණා. ලද ලාභාංශ, ස්ථාවර නියෝග ණය වාරිකේ, චෙක් පොත් ගාස්තු, බැංකු ගාස්තු. කාල වෙනස් වීම 2ක් හම්බුණා. හරි. තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක්පත්, නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත්. එතන ඔක්කොම චෙක් 5ක් තියෙනවා. 90000යි 26000යි තැන්පත් කළ නමුත්, නිකුත් කළ නමුත් 18000යි 55000යි 28500යි. හරි. හරි. ඒ ටික තේරුණාද? හේතු හොයාගත්ත විදිය. ඒ ටික හරියද පුතේ? වැරදි, මගහැරීම්, කාල වෙනස් වීම. හරිනේ.
සෝ චෙක් එකක් නැති වුණොත් ගෙනියනකොට කරන්න දෙයක් නැහැ. නැති වෙච්ච එකයි බෙල්ලෙන් අල්ල ගන්නවා. මොනවා කරන්නද චෙක් එකක් නැති වුණා. අලාභයක් ලෙස වාර්තා කරන්න තියෙන්නේ. චෙක් එකක් නැති වුණා. හරිනේ. හරි එහෙනම් බැංකු සෙස්තුම් හදන එක ඊළඟ දවසේ සාකච්ඡා කරමු. අද රෑ පේපර් ක්ලාස් එක තියෙනවා. ඊයේ සමාගම් පන්තියේ තිබ්බ මම දන්නේ මෙතන ඔන්ලයින් ආයේ කොහොම සම්බන්ධ වුණාද කියලා. නමුත් මම කිව්වා සම්බන්ධ වෙන්න ඕන විදිහ ඔයාට ඒ කොටස් කිරිලා නැති වුණත් ඔයා බය නැතුව ඒවට සම්බන්ධ වෙන්න ඔයාට තේරුම් ගන්න හැකියාව තියෙනවා. මම ඒ තරම් සරල විදිහේ කියලා දුන්නේ. අද පේපර් ක්ලාස් එක තියෙනවා. හරි. පැය 10 මාට්ට ඒකටත් සම්බන්ධ වෙන්න. ඒක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අර 2021 මූලික පොත් ගාන ඒක ස්ලයිඩ් එකේ පස්වෙනි ස්ලයිඩ් එකනේ. පස්වෙනි හෝ 6 වෙනි ස්ලයිඩ් එකේ අන්තිම ගාන. ඒක try කරලා තියන්න. ඊට අතිරේක MCQ රෑන්කින් පේපර්ස් වල තියෙන ඒවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් රාත්‍රී 10 මාට පේපර් ක්ලාස් එකෙන් හම්බෙමු. නායක ඇතිප්‍රේෂණයක් තිබ්බද ඒකේ? නොමින් left hand එපා. ඍජු නායක ඇතිප්‍රේෂණයක් තිබිලා තියෙනවා. left hand එපෝ. තව එකක් රවුම් වුණා. දැන් දැක්කේ. මගේ අතින් මිස් වෙලා ඒක. දැක්කනේ මග හැරීම. කියන්නේ මම මීටින් එක කැන්සල් කරන්න කලින් යන පොල් බූරුව ටිකකුත් තියෙනවා මේ. හරි. 1:26 මම මේ හරි දාලා නැහැ ඒක මගේ අතින් මිස් වෙලා. 1:26 තව එකක් තියෙනවා පුතේ. බැංකු ප්‍රකාශනයේ මග හැරුණ එක බැංකු ප්‍රකාශනයේ තියෙන මග හැරීම් කොටට එන තව එකක් තියෙනවා. හරි. බලන්න 1:26 1:26 එකට හරි වැටුනේ නැහැ නේ 50000. එකට හරි වැටුනේ ඒක හරි දාලා නැහැ. අර හරි ගොඩේ මට ඒක පෙන්නලා නැහැ. එකත් මගේ හැරීමක්. තව එකක් තියෙනවා මේ. මගේ හැරීමක් තියෙනවා. ඍජු ණය ගැති ප්‍රේෂණ. ඍජු ණය ගැති ප්‍රේෂණ. ඍජු ණය ගැති ප්‍රේෂණ. ඍජු ණය ගැති ප්‍රේෂණ. තව එකක් තිබිලා තියෙනවා. 50000. එකත් මගේ හැරීමක්. බැංකු ප්‍රකාශනයේ තියෙනවා මුදල් පාලන ගිණුමේ නැහැ. ඍජු ණය ගැති ප්‍රේෂණ 50000. එකලම ඒ කිව්වේ බං ඒක. අනිත් ඒවා මොනා කරනවා? ඍජු ණය ගැති ප්‍රේෂණ 50000. ඒ අතරෙත් ගියේ උන් ටිකක් ඉන්නවනේ. පුදුම හදිස්සියක් තියෙන. වොෂ්රූම් යන්න ඉඳලාද දන්නේ. ප්‍රබරේ ඉඳලාද කොහොමද? ඍජු ණය ගැති ප්‍රේෂණ 50000. මගේ හැරීම් 5යි ඔක්කොම 4යි නෙමෙයි 5ක් තියෙනවා. අපිට ඒක හොයන්න වෙනම බැංකු සෙසුමක් ගන්න වෙන ඉස්සරහ. හරි. හරි නේන. හරි. එහෙනම් රෑ ක්ලාස් එකෙන් හම්බෙමු. ඊළඟ දවසේ මේක හදන විදිය බලමු.